නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයටද අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ මොහොතේ ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ඇත්තටම බුදුන් වහන්සේගේ පණිවිඩය ඊටා සුන්දර පණිවිඩයක්. උන්වහන්සේ කියලා දෙන පණිවිඩය හැම වෙලාවකම ජීවිතයට ගලප ගන්න අවශ්‍ය එකක්. ඒ කියන්නේ ප්‍රායෝගිකව අභ්‍යන්තරයෙන් ගලප ගන්න ඕන එකක්. ලෝකේ සංවාදයක් තියෙනවා බුදුදහම ආගමක් කියලා. ඒකට විරුද්ධව සමහර දාර්ශනික අදහසක් ගොඩ නැගෙනවා ආගමක් නෙමෙයි දර්ශනයක් කියලා. බැලූ බැල්මට කෙනෙක් කියන්න පුළුවන් ආගමක් කියලා. ඒකේ වරදකුත් නැහැ. මේ පුද පූජා ටික, වත්පිළිවෙත් ටික, මේ හැම දෙයක් එක්කම ආගමික මුහුණුවරක් මේකේ හොඳට පේන්න තියෙනවා. දැන් ආගමික ලක්ෂණ තමයි ආගමික ග්‍රන්ථ තියෙන්න ඕන. ඊට පස්සේ ආගමික ශාස්ත්‍රවරයෙක් ඉන්න ඕන. ඊට පස්සේ ආගමික පූජනීය මධ්‍යස්ථාන තියෙන්න ඕන. මේ හැම දෙයක්ම බුද්ධ ශාසනය තුල මේ අපි කතා කරන බුදුදහම තුල තියෙනවා. එතකොට ආගමික කෝණයෙන් බලනකොට ඒ වගේ දේවල් හොයාගන්නත් පුළුවන්. දැන් දර්ශනයක්ද කියලා ලොකු සංවාදයක් ශාස්ත්‍රීය මිනිස්සු අතර තියෙනවා. දාර්ශනික අදහසුත් බුදුදහමේ හරියට තියෙනවා. එතකොට දර්ශනයක් කිව්වත් වරදක් නැහැ. හැබැයි බුදුදහම සම්පූර්ණයෙන්ම ජීවන දර්ශනයක්. ඒක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න ඕන එකක්. හුරු කරන්න ඕන එකක්. ප්‍රායෝගිකව ගලප ගන්නා තාක්කල් බුදුදහමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතකොට භාවිතා කරන්න ඕන එකක් නම් ඒ භාවිතේ Tamanගේ අභ්‍යන්තරයෙන් මතුවෙන්න ඕන. ඒකනේ බුද්ධ දේශනාවට ඕපනයික කියලා කියන්නේ. ඒ කියන්නේ ධර්මයේ Tamanගේ අභ්‍යන්තරයෙන් එළියට එන්න ඕන. Tamanගේ ඇතුලෙන් එළියට එන්න ඕන ධර්මයේ. එතකොට ඕපනයික වශයෙන් තමාගේ අභ්‍යන්තරයෙන් මතුවෙන්න ඕන ධර්මයක් නම් ඒක තමාගේ කුසලතාවයේ තියෙන්න ඕන ධර්මයේ මතු කරගන්න. එතකොට තමන්ගේ කුසලතාවය අනුව තමයි නිවීම තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සුන්දර ධර්මය උගන්වන කෙනාගේ කුසලතාවය අනුව නෙමෙයි නිවෙන්නේ, ජීවිතයට අල්ලගත්ත පමණින් නිවෙනවා. ඒකට ලස්සනම සූත්‍රය තමයි ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ. දැන් ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟට ගණන් හදන මිනිහෙක් කෙනවා. දැන් ගණන්කාරයෙක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එයා ගණන් හදන ගමන් බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා කරලා කියනවා, මම ගණන් හදන මිනිස්සෙක්, මට ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ කියන්න, ඔබ වහන්සේ බණ කිව්වහම ඔක්කොම නිවෙනවද? දැන් බුදුදහමේ එකම ඉලක්කය නිවීම. පුද පූජා, වත් පිළිවෙත්, ආචාර ධර්ම මේ ඔක්කොටම අභිබවා ගිහින් බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කය තමයි දුක නිවා ගන්න එක. ඊට මෙහා පැත්තේ ඉලක්ක මොකුත් තියෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගණක මොග්ගල්ලා අහනවා, ඔබ වහන්සේ බණ කිව්වහම දුක ඉවර වෙනවද? ඔව් ඉවර වෙනවා. හොඳයි, ඔබ වහන්සේ බණ කිව්වහම බණ අහන ඔක්කොම නිවෙනවද? එතකොට උන්වහන්සේ කියනවා, නෑ, සමහර අය නිවෙනවා, සමහර අය නිවෙන්නේ නෑ. එතකොට යා ටිකක් නලල රැලි ගන්වලා ටිකක් කල්පනා කරලා බුදුහාමුදුරුවන්ගෙන් ආයෙත් අහනවා, මේ හොඳයි, ඒක හරි පුදුමයි, ඔබ වහන්සේගේ සරුවඥතා ඥානයක් තියෙන කෙනෙක් නම් එහෙම වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙනම් මම ඔයාගෙන් අහනම් ඔයා මට තේරෙන විදියට උත්තර දෙන්න. එතකොට උන්වහන්සේ අහනවා, ගණක මොග්ගල්ලාන, ඔයා දන්නවද මේ සවැත් නුවරට එන පාර දන්නවද කියලා අහනවා. එහෙමයි, දන්නවා. හොඳයි, සවැත් නුවරට එන කෙනෙක් ඔයාගෙන් පාර ඇහුවොත් ඔයාට කියන්න පුළුවන්. පුළුවන් කියන්න. කොහොමද සවැත් නුවරට එන පාර කියන්නේ? මම කියනවා මේ අහවල් තැන හන්දියක් හම්බෙයි, අහවල් තැන මංමාවක් තියෙනවා, අහවල් තැන ආරාම තියෙනවා, අහවල් තැන
තියෙන පන්සල් පාර වටේට තියෙන ගස් කොළන් මේ සලකුණුත් එක්ක මම මඟ ලකුණු කියනවා. හොඳයි මඟ ලකුණු කිව්වහම යා පාර හදාගෙන එයි. හොඳයි ගණක මොග්ගල්ලාන යා පාර වරද්ද ගත්තොත් ස්වාමීනි පාර වරද්ද ගත්තොත් ඒක එයාගේ ප්‍රශ්නයක්. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම හරියට පාර කියලා තියෙනවනේ. මං මාවත් එක්ක මඟ ලකුණු එක මං පාර කියලා තියෙනවා. ඒතකොට පාර කියලා තියෙද්දී යා පාර වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ගණක මොග්ගල්ලාන නිවන කියලා එකක් තියෙනවා. නිවනට යන මඟකුත් තියෙනවා. නිවන ගැන බණ කියන මමත් ඉන්නවා. ඒ කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේත් ඉන්නවා. ශාස්ත්‍රූන් වහන්සේ ඉන්නවා බණත් කියනවා නිවන කියලා එකකුත් තියෙනවා. නිවනට යන්න අදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ සුන්දර මාවතකුත් තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී පාර වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ කියන එක. ඒක ඉතා ප්‍රශස්ත විග්‍රහයක්. ඒතර පාර වරද්ද ගැනීම හෝ ගමන් කිරීම ඔහෙලාට පැවරෙන එකක්. ඒතර මේ ගමන් කරන තරමට නිවීම ඇති වෙනවා. ඇත්තටම ධර්මයේ දැනගත්තාම නිවෙනවා. ඒක තමයි වැදගත්ම වචනේ. කෙනෙක් කියන්න පුළුවන් කොහොමද ධර්මයේ දැනගත්තාම නිවෙන්නේ කියලා. දැනගත්තාම නිවෙන්නේ මේ බණ ජීවිතේට දැනගත්ත ගමන්ම නිවෙන්න පටන් ගන්නේ පරම සත්‍ය කියන වචනය ලෝකේ ඉතා දුර්ලභ වචනයක්. පරම සත්‍ය හැම කාලෙම අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට පරම සත්‍ය යම් කෙනෙක් දැනගත්ත ගමන් යා නිවෙන්න පටන් ගන්නවා. නිවෙන්න පටන් ගන්න යා පරම සත්‍ය ඔස්සේ තමයි ලෝකේ දිහා බලන්න පටන් ගන්නේ. ලෝකේ දිහා පරම සත්‍ය ඔස්සේ බලනකොට යාට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් යම් කෙනෙක්ගේ අභ්‍යන්තරයේ කැළඹෙන්න ලොකු හේතු අවශ්‍යයි කියලා අපට හිතෙන්නේ නැහැ. හේතුව තමයි යම් කෙනෙක්ගේ අභ්‍යන්තරයේ කැළඹෙන්න පුංචි හේතු ඇති. සමහර විට අද වගේ කාලෙක ලංකාවේ මිනිස්සු නම් කෙනෙක් හැරිලා බැලුවත් කැළඹෙන්න පුළුවන්. ඒතකොට බුදුන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය බුදුරජාණන් වහන්සේ උගන්වන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම උන්වහන්සේ දේශනා කරන්නේ සංසාර දුක ඉවර කරගන්න නම් ඒ සංසාර දුක ඉවර කරගන්න බැහැ ගන්න තියෙන්නේ පරම සත්‍යයට නම්. ලෝකේ පරම සත්‍ය කියලා එකක් තියෙනවා. ඒකට බැහැගත්තාම නිවෙනවා නම් ඒ නිවීම ස්ථාවර වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මෙහෙමයි ස්ථාවර වෙන්නේ. පින්වත්නි ලෝකේ පරම සත්‍ය සුන්දර එකක්. දැන් අපි හිතමු යා කර්මයේ කර්මඵලයේ දන්නවා කියලා. කර්මයේ කර්මඵලයේ දන්න කෙනෙක් ඒක දැනගත්තාම නිවෙන්නේ එයා අත්දකින්න හැම සිද්ධියක්ම මේ කර්මඵල න්‍යායෙන් බලන්න පටන් ගන්නවා. කර්මයක් කර්මඵලයක් දැනගත්තාම යාට කිසි ප්‍රශ්නයක් නැහැ. අද දවල්ට පොල් සම්බෝලයි බතුයි නම් කන්න හම්බුනේ. එයා ඒක ප්‍රශ්නයක් විදියට දකින්නේම නැහැ. හේතුව තමයි එයා දන්නවා සංසාරේ මම දීපු විදියට තමයි මට ලැබෙන්නේ කියන එක. ඇත්තටම මේ දුක නිවා ගන්න තියෙන ඒකායන මාර්ගය එකම වැඩපිළිවෙල එකම ක්‍රමවේදය ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ ධර්මයේ හුරු කරන ඉස්සරහට යන එක. අචේල කස්සප කියලා බුදුහාමුදුරුවෝ ළඟට එක මිනිස්සෙක් එනවා. අචේල කියලා කියන්නේ පින්වත්නි ඇඳුම් නෑ කියන එක. අචේල කස්සප සූත්‍රයේ වගේ දේශනා කෙලින්ම බුදුරජාණන් වහන්සේ අවබෝධයට තමයි කියලා තියෙන්නේ. වෙන කිසිම ඉලක්කයක් නැහැ. මේ ආර්ථික දර්ශනයක් කියන එකක්වත් ගිහි ජීවිතයේ මේ මොකක්වත් නෙමේ අචේල කස්සප සූත්‍රයේ ඉලක්කය. එකම ඉලක්කය තමයි අචේල කස්සපට බණ කිව්වහම අචේල කස්සපට දුක ඉවර කරගන්න වැඩපිළිවෙලක් මතු කරන එක. අචේල කස්සප බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එයා ඇඳුම් නැතුව ඇවිල්ලා තියෙන්නේ. අචේල කියන කට්ටිය කාශ්‍යප කියන ගෝත්‍රයට තමයි අයිති. එතකොට කාශ්‍යප ගෝත්‍රයට අයිති මේ අය බමුණු සම්ප්‍රදායට තමයි බැඳිලා හිටියේ. බමුණු සම්ප්‍රදායත් එක්ක තමයි ගනුදෙනුව. එතකොට අචේල කස්සප බුදුහාමුදුරුවෝ ළඟට එනවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් කෙලින්ම අහනවා හොඳයි ඔබ වහන්සේ මට කියන්න මේ දුක තමන් හදාගත්ත එකක්ද? පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ දුක තමන් හදාගත්ත එකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ එකපාරම උත්තරේ දෙනවා අචේල කස්සප. දැන් අපිට මෙහි වගේ එකක් ඇහුනොත් මොනවා හිතෙයිද අපිට? දැන් අපිට කෙලින්ම කෙනෙක් ඇහුවොත් මේ දුක තමන් හදාගත්ත එකක්ද කියලා ඇහුවොත් කෙලින්ම අපිට එකපාර ඔළුවට එන්නේ මොකද්ද? අපිට එන්නේ සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ මේ දුක මම තමයි හදාගත්තේ කියලා.
ඒකනේ මිනිස්සුන්ගේ ජන විවහාරය කියන්නේ ඔයා බෙරේ බැඳගත්තා නම් ගහන්න වගේ කතාවක්. ඒතර මේ දුක මම හදාගත්තා කියලා තමයි මට ඔය එකපාර ඔලුවට එන්නේ. දැන් බලන්න ධර්මයට ඒක කොච්චර විරුද්ධයිද කියලා. මේක තියෙන්නේ අචේල කස්සප සූත්‍රයේ. හොඳයි ඔබ වහන්සේ මට කියන්න මේ දුක තමන් හදාගත් එකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් කෙලීම ප්‍රශ්නයක් ඇහුවා. අහනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ අචේල කස්සප මේ දුක තමන් හදාගත්ත එකක් නෙමෙයි. මේ දුක තමන් හදාගත් එකක් නෙමෙයි. දැන් කල්පනා කරලා බලන්න මේ දුක් බලන්න බුදුරජාණන් වහන්සේ කෙලින්ම ඉලක්කයට එක වචනින්ම කියනවා මේ දුක මහණෙනි තමන් හදාගත් එකක් නෙමෙයි. ඊට පස්සේ අචේල කස්සප ටිකක් කල්පනා කරලා අහනවා හොඳයි ඔබ වහන්සේ එහෙමනම් මට කියන්න මේ දුක අනුන් හදපු එකක්ද? තමන් හැදුවේ නැත්තම් එකපාරම අනිත් පැත්තට එන උත්තරේ තමයි මේ දුක හදන්න ඇත්තේ වෙන පිරිසක්. එතකොට බුදුරජාණන් වහන්සේ එක හෙලාම කියනවා අචේල කස්සප මේ දුක අනුන් හදපු එකකුත් නෙමෙයි. දැන් මේ දුක තමන් හදාගත් එකකුත් නෙමෙයි අනුන් හදපු එකකුත් නෙමෙයි. දැන් බලන්න මේ මම එකයි කිව්වේ කෙලින්ම දැන් මේ වගේ දේශනාවක් අවබෝධයට තමයි කියන්නේ. මේ වගේ වෙන කිසිම ඉලක්කයක් නැහැ මේ දේශනාවක. ඊට පස්සේ යා ටිකක් කල්පනා කරලා අහනවා හොඳයි එහෙමනම් තමන් හැදුවෙත් නැත්තම් අනුන් හදපු එකකුත් නෙමෙයි නම් ඔබ වහන්සේ කියන්නේ මේ දුක දෙගොල්ලොම එකතු වෙලාද හැදුවේ? දෙපිරිසම මැදිහත් වෙලාද මේ දුක හැදුවේ? එතකොට බුදුරජාණන් දැන් බලන්න මේක කෙලින්ම අවබෝධය තමයි ඉලක්ක කරන්නේ. උන්වහන්සේ දැන් මේ බුදුහාමුදුරන්ගේ මේ මූලික බුද්ධ වචනේ එකපාර අල්ලගත්තට පස්සේ දුක નિરાයාසයෙන් නිමා වෙනවා කියන කතාව හරි සුන්දර කතාවක්. ඊළඟට උන්වහන්සේගෙන් අහන්නේ හොඳයි මේ දුක දෙගොල්ලොම එකතු වෙලා හදාගත්ත එකක්ද? එතකොට උන්වහන්සේ කියනවා අචේල කස්සප මේ දුක දෙගොල්ලොම එකතු වෙලා හදපු එකකුත් නෙමෙයි. දැන් බලන්න තමන් හදපු එකකුත් නෙමෙයි අනුන් හදපු එකකුත් නෙමෙයි දෙගොල්ලොම හදපු එකකුත් නෙමෙයි. එහෙමනම් මෙයාට එක ප්‍රශ්නයයි තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? හොඳයි ඔබ වහන්සේ නම් කියන්න මේ දුක ඉබේ හටගත් එකක්ද? මේ දුක ඉබේ ඇති වුණාද? එතකොට උන්වහන්සේ කියනවා අචේල කස්සප මේ දුක ඉබේ හටගත් එකකුත් නෙමෙයි. දැන් බලන්න මේ අපි අත්විඳින දුක තමන් හැදුවේ නෑ කියලා බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා. අනුන් හැදුවෙත් නෑ දෙගොල්ලොම හැදුවෙත් නෑ ඉබේ හටගත්තෙත් නෑ. එහෙමනම් මෙයාට අහන්න කිසි ප්‍රශ්නයක් නෑ. මෙයා ඊළඟට අහනවා හොඳයි එහෙනම් ඔබ වහන්සේ මට කියන්න ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද? ඊතුරු ප්‍රශ්නේ. ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද? එතකොට උන්වහන්සේ දේශනා කරනවා අචේල කස්සප මම දුක ගැන දන්නවා. දුක ගැන මම දන්නවා. හොඳයි දුක ගැන දන්නවා නම් ඔබ වහන්සේ මට දුක ගැන කියන්න කියනකොට උන්වහන්සේ කියනවා අචේල කස්සප මේ දුක තමන් හදාගත් එකක් නෙමෙයි. දැන් තමන් හදාගත්ත එකක් කියලා දෘෂ්ටියට වැටුණු. දැන් මේක තමයි ලංකාව අත්විඳින ඉතාත් බැරෑරුම් ප්‍රශ්නය. හේතුව තමයි එක්කෝ ලෝකේ ශාස්ත්‍රත දෘෂ්ටියට වැටෙනවා එක්කෝ අශාස්ත්‍රත දෘෂ්ටියට වැටෙනවා. ඒකට මැද බිඳිලා යනවා. ඕක තමයි වෙන්නේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මහණෙනි මජ්ක්‍ධිමා පටි කියන්නේ මැද ඉඳලා දේශනා විස්තරහට යන එකක් නම් මේ උභයාන්තයට වැටෙනවා තමන් හදාගත්තා කිව්වොත්. ඒ කියන්නේ තමන් හදාගත්තා කියලා එකපාරම කිව්වොත් එයා එකපාරම අධික දුක් දීමේ අන්තයට තමයි වැටෙන්නේ. බුද්ධ කාලේ තිබ්බ අත්තකිල මතාන යෝගය. ඒ අයගේ දෘෂ්ටිය තමයි අත්තකිල මතාන යෝගය අනුගමනය කරපු අයගේ දෘෂ්ටිය තමයි මරණින් පස්සේ උපතක් තියනවා. ලෝකේ ආත්මය කියලා එකක් තියනවා කියන විස්තරය. එතකොට ආත්මය කියලා එකක් තියෙනවා කියලා ඔළුවට ආපු ගමන් මිනිස්සු මේකට දුක් දීගෙන නැහිගෙන මැරිගෙන මේක තවන්න හදනවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ යාගේ දෘෂ්ටිය ඍජු කරන්න ඕන නිසා උන්වහන්සේ කියනවා අචේල කස්සප මේ දුක තමන් හදපු එකක් නෙමෙයි. ඊට පස්සේ යා දෙවණියට ඇහුවානේ එහෙනම් ඔබ වහන්සේ කියන්න මේ දුක ඉබේ මේ දුක අනුන් හදපු එකක්ද කියන එක. එතකොටත් උන්වහන්සේ කිව්වා අචේල කස්සප මේ දුක මේ බාහිර කෙනෙක්වත් වෙනත් කෙනෙක් කරපු එකක් නෙමෙයි. දැන් වෙනත් කෙනෙක් කරා කියන තැනකට හිර වුණොත් එහෙම යා වැටෙනවා අධික සැපදීමේ අන්තයකට. හේතුව තමයි වෙන කෙනෙක් නේ කරලා තියෙන්නේ. මේ දුක වෙන කෙනෙක් නම් හදලා තියෙන්නේ මට කරන්න දෙයක් නැහැනේ.
මොකද වෙන පිරිසක් හදලා තියෙන්නේ මට කරගන්න දෙයක් නැහැ. ඒතකොට ඒගොල්ලොන්ගේ දෘෂ්ටිය තමයි ਸਰව බලධාරී දෙවියන් සම්බන්ධ විග්‍රහය, ඊශ්වර නිර්මාණවාදය, දේව නිර්මාණවාදය, මැවුම්වාදය මේ ඔක්කොම යන්නේ මේ දුක වෙන කෙනෙක් හැදුවා කියන තැනක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි මේක ඔක්කොම කරන්නේ වගේ තැනක. උන්වහන්සේ කෙලින්ම කියනවා අචේල කස්සප මේ දුක අනුන් හදපු එකක් නෙමෙයි. අනුන් හැදුවා කිව්වොත් කෙනෙකුට එන්න පුළුවන් බ්‍රාහ්මණ වාදයට අදහසක්. ඒ තමයි මේ දුක වෙන කෙනෙක් හදලා තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ. තියෙන දෙයක් කාලා අපි එදිනදා ජීවිතේ ගෙවලා දාමු. එහෙම අදහසකට ආවොත් එයාට විමුක්තිය යට යනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ දුක ඉබේ හටගත්තාද කියන එක. එතකොට ඉබේ හටගත්තාද කියන එකටත් බුදුහාමුදුරුවෝ කෙලින්ම උත්තරයක් දුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ මෙයාගේ ඇහුවන ඊට පස්සේ ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද කියලා. එතකොට උන්වහන්සේ කොහොමද දුක ගැන දන්නවා? මේ දුක ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්න. වань ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ හේතුන් නිසා මේ දුක ඇති වෙනවා. හේතු නැති වුණාම දුක සදාකාලිකවම නිවිලා යනවා. එතකොට සදාකාලිකවම දුක ඉවර වෙන මේ සුන්දර වැඩපිළිවෙල. ඒ කියන්නේ සදාකාලිකවම මේක කෙලවර කරගන්න වැඩපිළිවෙල පටිච්ච සමුප්පන්නව බලනකොට තමයි තේරෙන්නේ. එතකොට ආසන්නතම හේතුව මේ දුකට මොකද්ද? ආසන්නතම හේතුව තමයි භවපච්චයා ජාති. භවය නිසා ජාතිය හට ගන්නවා. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය. ආසන්නම හේතුව තමයි ආසන්නම අපි අත්දකින කිට්ටුම අවස්ථාව තමයි ළඟම දේ තමයි ආසන්නතම අත්දකින සිද්ධිය තමයි ජාතිය. දැන් මම ඔබට කිව්වා නේද මේ පණිවිඩය දැනගත්ත ගමන් නිවීමක් ඇති වෙනවා කියලා. ඒ නිවීම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි පින්වත්නි. ඒ නිවීම ඇති වෙන්නේ මෙන්න මේ විදියට. දැන් භවපච්චයා ජාති මේ දුක පටිච්ච සමුප්පන්නව නම් ඇති වෙන්නේ කියලා දන්න කෙනෙක් ආසන්නතම මේ විඳවීමට හේතුව විදියට දකින්නේ මොකද්ද? හේතුව විදියට දකින්නේ ජාතිය තමයි ආසන්නතම හේතුව. දැන් බලන්න ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නම් ආසන්න හේතුව ජාතිය නම් ජාතිය කිට්ටුම අවස්ථාව විදියට සලකන කෙනෙක් පින්වත්නි කේන්දරයට බැඳිලා යයි කියලා හිතන්න බෑ. අද ලංකාවෙන් භාගයට භාගයක් කේන්දරෙත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. ඇයි යා දන්නවා මේ දුක හැදුනේ කේන්දරයක් නිසා නෙමෙයි. මේ දුක උපන්නේ නැකතක් නිසාවත් දේවාලයක් නිසාවත් සෙනසුරුගේ ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි කියලා දන්නවා. එහෙම දැනගත්ත කෙනෙක් පින්වත්නි ඒ විදියට අත්දකින්න කෙනෙක් කවදාවත් පටිච්ච සමුප්පන්නව ජීවිතේ ගලපන කෙනෙක් අර නැකත කේන්දරේ ජ්‍යොතිෂයත් එක්ක Tamanගේ ගනුදෙනුව පවත්වන්නේ නැහැ. හේතුව තමයි භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිජරාව මරණය හැඬීම වැළපීම මේ ඔක්කොටම හේතුව ඉපදීම. උපන් නිසා තමයි විඳවන්නේ. දුරම හේතුව මොකද්ද පින්වත්නි? එතකොට දුරම හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි ඉපදෙමින් මැරෙමින් දුක් විඳිමින් මේ ගතවන ජීවිතය ඉතා දුක් සහිත විදියට ගෙවිලා යන්නේ. ඒක අපි තා හොඳින් තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. දැන් මෙන්න මේ න්‍යාය තේරුම් ගත්ත ගමන් නිවීම ඇති වෙනවා. දැන් අපි අද මේ කතා කරන්න උත්සාහ කරන දේශනාවත් ඉතා වැදගත් දේශනාවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංයුක්ත නිකායේ තියෙන ලස්සන දේශනාවක් නකුල පිතා සූත්‍රය කියලා. ඒතර නකුල පිතා කියන එයාගේ මහත්තයා නකුල මාතාවගේ ස්වාමියා මරණාසන්න වෙනවා. දැන් එයා මරණාසන්නයි. මරණාසන්න වෙනකොට අපිට කවුරුත් උදව් කරන්නේ නැති නිසා බුදුන් වහන්සේ හැම වෙලාවකම කියනවා තමාව පිහිට කරගන්න. වැදගත්ම දේ තමන් රැක ගන්න එක. අත්ත සරණාන අනඤ්‍ය සරණා. ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරගන්න බලන්න කියන එක. එතකොට අද වෙනකොට මිනිසුන්ට තමන්ම ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නැති ප්‍රශ්නේ තමයි ගොඩාක් වෙලාවට අත්දකින්නේ. ඒ කියන්නේ තමන්ව රැක ගන්න යාට වැඩපිළිවෙලක් නැහැ. එතකොට තමන්ව රැක ගන්න වැඩපිළිවෙල ඉතා සුන්දර වැඩපිළිවෙලක්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සතිපට්ඨාන ආදී සන්තිස් බෝධිපාක්ෂික ධර්ම මතු කරන්නේ. ඒ කියන්නේ තමන්ව සුරක්ෂිත කරගන්න වැඩපිළිවෙල ස්ථාවර වුණාට පස්සේ ආ සදාකාලිකව නිවිල යනවා. දැන් නකුල පිතා කියන කෙනා වයසට ගිහින් ඔන්න මරණාසන්නයි. එතකොට බිරිඳක් විදියට යාගේ ළඟට යනවා.
එයාගේ ළඟට ගිහින් බිරිඳ දැන් ස්වාමියා ළඟට යනවා. මිනිස්සයා මැරෙන්න කිට්ටුයි. බිරිඳක් විදියට ස්වාමියාගේ ළඟට ගිහින් කියනවා ඔයාට හිතෙන්න පුළුවන් ඔයා නැති කාලෙක මට මේ දරුවෝ ටික බලා ගන්න බැරි වෙයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා එහෙම හිතන්න එපා කියනවා. හේතුව තමයි ඔයා නැති කාලෙක මං ඊට වඩා හොඳට දරුවෝ ටික බලා ගන්නම් කියනවා. ඔයාට හිතෙන්න පුළුවන් ඔයා මම නැති කාලෙක, ඒ කියන්නේ මම මැරුණට පස්සේ මම මේ කපු කටිමින් මම ජීවිතේ ගැට ගහපු එළුලොම් හොයාගෙන ඇවිල්ලා මේ රැකියාව ඔයාට තනියෙන් කරගන්න බැරි වෙයි කියලා. ඔයා එහෙම හිතන්න එපා කියනවා. මම ඔයා නැති කාලෙක ඊටත් වඩා හොඳට මේ දේවල් කරන්නම් කියනවා. ඔයා නැති කාලෙක මං ඊට වඩා හොඳට ඒවා කරන්නම් කියනවා. ඊට පස්සේ කියනවා හොඳයි මේ ඔයාට හිතෙන්න පුළුවන් ඔයා නැති කාලෙක ඔයාගේ හිතට එහෙම එන්න පුළුවන්. අනේ මම මැරිලා ගියොත් එහෙම මේ මගේ බිරිඳ සීලයක් දියුණු කරන්න යන එකක් නැහැ. සීලයක් ආරක්ෂා කරන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන එකක් නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන් කියනවා. එහෙම හිතන්න එපා කියනවා. හේතුව තමයි ඔයා නැති කාලෙක මං වෙනදාටත් වඩා හොඳට සීලයක් දියුණු කරනවා. නැති කාලෙක මම වැඩියෙන් සිල් ගන්නවා. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන් මම ඉද්දී අපි දෙන්න එකට අත්වැල් බැඳගෙන බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. උන්වහන්සේගෙන් බණ ඇහුවා. උන්වහන්සේ එක කතා බහ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා දහම් කතාවේ යෙදුණා අපි එකට. නමුත් දැන් මම මිය ගිය කාලෙක මගේ බිරිඳ බුදුන් වහන්සේ මුණ ගැහෙන්න යන එක අඩු කරයි. එහෙම හිතන්න එපා කියනවා. හේතුව තමයි ඔයා නැති කාලෙක මං වෙනදාටත් වඩා හොඳට බුදුහාමුදුරුවෝ දකින්න යනවා. වෙනදාට වඩා වැඩියෙන් මං බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යනවා. වෙනදාට වඩා බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් මං බණ අහනවා. ඒ නිසා ඔයා එහෙම හිතන්න එපා කියනවා. ඔයාට මං ගැන විශ්වාස නැත්තම් මම මේ කියන ඒවා විශ්වාස නැත්තම් ඔයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මම මේ කියන එක අහලා බලන්න කියනවා. මම මේ බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් උන්වහන්සේ ළඟට ගිහින් අහලා බලන්න කියනවා. උන්වහන්සේ සුන්සුමාර ගිරියේ බේසකලා වනේ වැඩ ඉන්නවා. ඔයා කැමති නම් ගිහින් උන්වහන්සේගෙන් අහලා බලන්න කියනවා. දැන් උන්වහන්සේ හොයාගෙන යනවා දැන්. හොයාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට වඳිනවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුන්සුමාර ගිරි බේසකලා වනේ. අපිට දැන් මේ කවුරු හරි අපි මරණාසන්න වුණොත් දැන් අද අපි ලොකු දහම් කතා අපි ළඟ තියෙනවා තමයි. නමුත් මේ මරණාසන්න මොහොතේ හිත හදාගන්න විදියවත් අද ඉන්න මිනිස්සු දන්නේ නැහැ. මැරෙන්න කිට්ටු වෙනකොට ජීවිතේ සැඳෑ කාලේ කොහොමද මේ උපේක්ෂාවෙන් උපාදානයක් නැතුව හිත හදාගන්නේ කියන එක ගැන මිනිසුන්ට අදහසක් නැහැ. කොහොමද Tamanගේ ජීවිතේ ධර්මයේ තුලින් බලලා හදාගන්නේ කියලා අදහසක් නැහැ. මේ සමාජේනොත් උදව්වක් ලැබෙන්නේ නැහැ. හිතන්න එපා මේ ඉන්න සමාජයෙන් මේ ජීවිතේ සැඳෑ කාලෙට එනකොට ධර්මයේ මතු කරගෙන සුගතියකටවත් යන්න උදව් කරයි කියලා. ඒ නිසා තමයි මේ සුගතියකට යන්නේ කොහොම හරි කමක් නැහැ. මෙහිදී සෝතාපන්නවත් වෙන්න උත්සාහ කරන්න කියලා කියන්නේ. එතකොට මෙහිදී එහෙම උත්සාහයක්, වීරියක්, උනන්දුවක්, කැපවීමක් තියෙන කෙනෙකුට මේ වැඩපිළිවෙල මෙහිදී කරගන්න පුළුවන්. එතකොට මේ වැඩපිළිවෙල තුළ Tamanගේ කෙලෙස් නිරෝධ කරගන්න පුළුවන්. දැන් මරණාසන්න වෙලාවේ මේ පාන්තකූල දීලා සුගතියක් වෙයි කියලා නම් හිතන්න එපා. මොකද පාන්තකූල ආචාර ධර්ම පද්ධතියක් මිසක් විමුක්තියට කිසිම සම්බන්ධයක් තියෙන දෙයක් නෙමෙයි. පාන්තකූලය කියන්නේ අපේ ආචාර ධර්ම වලට බැඳිච්ච කාරණයක්. ඒකෙන් අපි සුගතිය යන්නේ නැහැ. ඒකෙන් මෙහි ඉන්න මිනිස්සු මේ ಗುಣ කතා කරලා විකාර ටිකක් මෙහි තියෙනවා. ඒ ටික කරලා ඒගොල්ලෝ ඒ වැඩ ටික ඉවර කරයි. නමුත් මරණාසන්න මොහොතේ සුගතියකට යෑම හෝ දුගතියකට යෑම තීරණය වෙන්නේ Taman දැන් භවයේ සකස් වෙන්නේ උපාදානයට අනුව නම් උපාදාන පත්‍ය භවෝ කියලානේ කියන්නේ. දැන් ධර්මයක් තුල හිත හදාගන්න පුළුවන් වෙයි කියලා ඔබට හිතෙනවද? විශ්වාස කරන්න බෑ පින්වත්නි. දැන් සමහර අයට මරණාසන්න මොහොතේ හරි අමාරුවෙන් තමයි ජීවිතේ ගෙවලා දාන්නේ. දැන් මැරෙන්න කිට්ටු වුණාම මෙහිදී දැන් මේ නකුල මාතාව Tamanගේ මිනිස්සයාට මැරෙන වෙලාවේ මරණාසන්න වෙනකොට කියන ඔයා පාඩුවේ හිත හදාගන්න. හේතුව තමයි මම
ඔයා නැති කාලේ ඊට වඩා හොඳට සිල් ගන්න. ඔයා නැති කාලේ මං ඔයා දැන් ඉන්නවට වඩා බුදුහාමුදුරුවෝ දකින්න යන්න. ඔයාට හිතේ දරුව බලා ගන්න බෑ කියලා මං ඔයා නැති කාලෙක හොඳට දරුවෝ ටික බලා ගන්නම්. ඔයාගේ වැඩක් බලා ගන්න. ඔයාගේ විමුක්තිය ඔයා හදා ගන්න. එහෙම කියලා මේ ඇය කියන කතාව හරි වැදගත්. දැන් අද නම් අපිට අහන්න හම්බ වෙන්නේ අනේ යන්න එපා, ඇයි යන්නේ, ඇයි මෙහෙම වුනේ, ඔයා ඇයි දැම්ම යන්නේ, මං කොහොමද මේවා කරා. ඒ වගේ හරීම පහළ තියෙන ධර්මයේ තුලින් බලන්නේ නැති විදිහේ චින්තනයක් නෙමෙයි මිනිසුන්ට තියෙන්නේ. නමුත් බලන්න මේ චින්තනය කොච්චර ප්‍රශස්තයිද කියලා. මම මගේ වැඩේ කරගන්නම්, ඔයා ඔයාගේ වැඩේ කරගන්න. මෙහෙම කිව්වහම මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එතකොට යන අතර දැන් අපි දැනගන්න ඕන දෙයක් තමයි අපිට හිත හදාගන්න කොහොමත් බෑ. හේතුව තමයි අපේ අදහස් වලට අනුව මේ තියෙන භෞතික දේවල් අත්හැර ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. ලේසි නෑ මේව අත්හරින්න. මේ දරුවොත් එක්ක හිඩකඩම් දීපල ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහනත් එක්ක හොඳට බැඳිලා යන ජීවිතේ ලේසියෙන් අත්හැර ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. මේක ලේසි නෑ වැඩේ කරගන්න. හේතුව තමයි මේ ටික අත්හරින එක අමාරු වැඩක්. ආර්ථික හයියක් වගේ තියෙන මිනිහෙකුට කොහොමත් අමාරුයි. මොකද මරණාසන්න මොහොතේ ඒ ටික තමයි මතක් වෙන්නේ. සල්ලි බාගේ තියෙන මිනිහෙකුට අනේ මගේ සල්ලි ටික දරුවෝ විනාශ කරයිද? මගේ බිරිඳට මොනවා වෙයිද? මගේ දරුවන්ට මොනවා වෙයිද? මෙන්න මේ වගේ විතර්කත් එක්ක තමයි ජීවිතේ හමාර කරන්න වෙන්නේ. ඒ වගේම වැදගත් දෙයක් තමයි දැන් සමහර වෙලාවට මරණාසන්න මොහොත මොන විදියට එයිද කියලා හිතන්න බෑ. දැන් ඔබ දැකලා ඇති ඔළුවට එහෙම දරුණු හානියක් වුණාට පස්සේ දවස් ගණන් එහෙම මැෂින් වලම ඉඳලා එහෙම මිනිස්සු මැරිලා යනවා. මැෂින් එකේම මාස ගණන් එක දිගට ඉඳලා එහෙම මැරිලා යනවා. එතකොට එහෙම මරණාසන්න මොහොතක හිත හදා ගන්නවා කියන එක ලේසි නෑ. අනිත් එක කර්මයේ මොන විදියට පහර ගහයිද කියලා අපට තේරෙන්නෙත් නෑ. එතකොට කර්ම නිරෝධය ගැන අපිට අදහසකුත් හරියට නෑ. කර්ම න්‍යාය ගැනත් අපිට හරියට අදහසක් නෑනේ අද වෙනකොට. ඒ කියන්නේ මිනිස්සු දන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මේ කරන ඒවා අනිත් පැත්තට අපිට හම්බ වෙන්න ඕනේ කියලා. දැන් ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා මේ අතිරේක කතා වුණත් ඉතා වැදගත් ලස්සන දේශනාවක් තියෙනවා කම්ම සූත්‍රය කියලා. පොඩි සූත්‍රයක් ලස්සනයි දේශනාව. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් විමසනකොට උන්වහන්සේ මේ කර්මය ගැන ලස්සන බණක් කියනවා. ඒ කර්මය ගැන කියාපු දේශනාව තමයි මහණෙනි ඇස කියන්නේ පුරාණ කර්මයට කියන වචනයක් කියනවා. ඇස කියන්නේ පුරාණ කර්මයට කියන වචනයක්. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඔක්කොම පැරණි කර්මයට අනුව තමයි හැදිලා තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස ඔක්කොම හැදිලා තියෙන්නේ මොකට අනුවද? පුරාණ කර්මයට අනුව. ඒකනේ මේ සමහර දේවල් හැමෝටම දැක්කහම සතුටු වෙන්න බැරි. දැන් සමහර අය ඉන්නවා අම්මලා හොඳට හිතනවා දරුවන්ට හිතෙන්නේ නැහැ මේ විදියට. අම්මලා ಗುಣධර්ම පුරාගෙන ඉන්නවා. නමුත් දරුවන්ට එහෙම ಗುಣධර්ම පුරන්න බෑ. ඒකට හේතුව තමයි පින්වත්නි අම්මගේ කර්මයට අනුව තමයි අම්මගේ හිත හැදිලා තියෙන්නේ. දරුවගේ කර්මයට අනුව දරුවගේ හිත හැදිලා තියෙනවා. එතකොට හිත පවා පුරාණ කර්මයෙන් තමයි හැදෙන්නේ. එතකොට ඇස කන නාසය දිව ශරීරය මනස මේ හයම හැදෙන්නේ මේ හයට කියන්නේ පුරාණ කර්මයෙන් හැදිච්ච එක. නව කර්ම කියන්නේ මොනවාද? නව කර්ම කියන්නේ හිත කය වචනේ මෙහෙवला මේ වෙලාවේ කරගන්න දේවල් තමයි නව කර්ම. එතකොට කම්ම නිරෝධය කියන්නේ මොකද්ද? කම්ම නිරෝධය කියලා කියන්නේ කම්ම නිරෝධ ගාමිනී පටිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ කර්ම න්‍යාය අපිට තේරෙන්නේ නැහැ. අපිට ගලප ගන්නත් තේරෙන්නේ අපිට මොන විදියට මේ න්‍යාය ඉස්සරහා මූණ දෙන්න වෙයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ නකුල මාතාව මෙහෙම කිව්වහම සුන්සුමාරගිරියේ බේසකලා වනයේට බුදුරජාණන් වහන්සේ හොයාගෙන මේ කාන්තාව සමග තමන්ගේ ස්වාමියා යනවා. ඒතකොට බේසකලා වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඔහු කියන කතාව ඊටාම වැදගත්. හේතුව තමයි උන්වහන්සේට වැඳලා එක පැත්තකට වෙලා කියනවා ස්වාමීනි මම දැන් ජරාවටපත් වෙලා
මම දැන් වයෝ වෘද්ධයි. මම ලෙඩ වෙලා ඉන්නේ. එතකොට මගේ කය මම අමාරුවෙන් උස්සගෙන ඉන්නේ. මේ ජීවිතේ සැඳෑ කාලේ ඉන්න මිනිහෙක්ගේ ජීවන කියවීම තමයි මෙයා කියන්නේ. මම ලෙඩ වෙලා, මම වයෝ වෘද්ධයි, මම මේ කය අමාරුවෙන් උස්සගෙන ඉන්නවා. අනේ ස්වාමීනි මේ කය ලෙඩ වෙනවා කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නකුල පිතා කියන මේ පිරිමි පුද්ගලයාට, නකුල මාතාවගේ ස්වාමියාට කියනවා ඒක ලෝක ධර්මතාවයක්. කවුරු හරි නිරෝගිකම ගැන නිමිත්තක් හොයනවා නම්, කවුරු හරි කෙනෙක් නිරෝගිකම ගැන අදහසක් හදාගන්න උත්සාහ කරනවා නම් මේ ඇඟ මුල් කරගෙන එයාට කවදාවත් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි මේ කය මොහොතක්වත් නිරෝගීව තියාගන්න පුළුවන් තත්වයක් නැහැ. මොකද ලෙඩවලටම ආකරණයක් තමයි මේ ශරීරය. අන්න ඊට පස්සේ වැදගත් දෙයක් කියනවා. හේතුව තමයි හිත ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න. සමහර අය කය ලෙඩ වෙන ගමන් එයා හිතත් ලෙඩ කරගන්නවා. හැබැයි කය ලෙඩ වුණාට කමක් නැහැ. හිත ලෙඩ කරගන්න එපා. හිත ලෙඩ කරගත්තේ නැති වුණාම එයා අසරණ නෑනේ. සමහර විට කයේ ගොඩාක් පීඩාවන් ඉවසන්න වෙයි. කයේ බොහෝ පීඩාවන් ඉවසන්න වෙයි. කයේ බොහෝ පීඩාවන් දරාගෙන විඳවාගෙන ඉන්න වෙයි. හැබැයි හිත ලෙඩ වුණොත් එහෙම එතන අරුබුදයක් හැදෙනවා. එහෙමයි කියලා වැඳලා මේ මිනිස්සයා යන්න ගියා. දැන් මෙයාට තේරිලාද යන්නේ නැත්තේ. දැන් බුදුහාරෝ කිව්වා හිත ලෙඩ කරගන්න එපා. කය ලෙඩ වුණාට කමක් නැහැ. කය කොහොමත් ලෙඩ වෙනවා කියලා කිව්වා. මෙයා වැඳලා යන්න ගියා. මේ මිනිහට තේරුණේ නැහැ මේක. යන ගමන් මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවක වුණ කල්පයක වහින වැස්සේ වැහි බිඳු ගණන් කරන්න තරම් විශාල ඥානයක් තිබුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගියා. ගිහින් වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ එයා දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ආපු බව සාරිපුත්ත හාමුදුරුවෝ දැනගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා මේ හරි ලස්සනයි නේ මූණ, ප්‍රියමනාපයි, සතුටෙන් ඉන්න බවක් පේනවා. මොකටද මෙච්චර සතුටු වෙන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම මේ බුදුහාරෝ දැකලානේ ඉන්නේ. උන්වහන්සේක කතා බහ කළා. උන්වහන්සේ දැකලා යන ගමන් ඔබ වහන්සේත් මුණ ගැහිලා යන්න හිතුණා. ඇයි කියලා ඇහුවා. හේතුව තමයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මම කිව්වා මම ලෙඩ වෙලා, මම විඩාවටපත් වෙලා, මම මේ ඇඟ උස්සගෙන ඉන්නවා, මට මේක දරා ගන්න බෑ. එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මට කිව්වා කය ලෙඩ වෙනවා කොහොමත්, හැබැයි හිත ලෙඩ කරගන්න එපා. කය කොහොමත් ආතුර බවට පත් වෙනවා. හැබැයි හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න කියලා කිව්වා. ස්වාමීනි මේ කය ලෙඩ වෙන ගමන් හිත ලෙඩ කරගන්න කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ නිමිත්තක් කිව්වා. මම ඒ ගැන ඔබ වහන්සේගෙන් අහගන්නයි ආවි. මෙන්න මෙතන පංච උපාදානස්කන්ධය ගැන ගැඹුරු බණක් කිව්වා. මම මේ හොඳටම සරල කරලා ඔබට කියන්නේ. මීට වඩා සරල කරන ක්‍රමයක් මම දන්නේ නැහැ. දැන් මම මේ ඔබට එන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඉතා ලස්සන බණක් කියන්නයි. බුදුරජාණන් වහන්සේගෙන් අහගත්තා කතාවක්, ඇඟ ලෙඩ වෙන්න පුළුවන්, හිත ලෙඩ කරගන්න එපා. ඒක තමයි අහගත්තේ. හැබැයි මෙයාට අහගන්න බැරි වුණා හිත ලෙඩ කරගන්නේ නැත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දෙන්නෙක් ගැන කියනවා. එකක් තමයි ඇඟ ලෙඩ කරගන්න ගමන් හිත ලෙඩ කරගන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඇඟත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා. තව කෙනෙක් ඉන්නවා ඇඟ ලෙඩ වුණාට යා හිත ලෙඩ කරගන්නේ නැහැ. ඇඟ ලෙඩ වෙනවා තමයි. හැබැයි හිත ලෙඩ කරගන්නේ නැහැ. දැන් ඔබට මම ලස්සන සිද්ධියක් කියන්නම්. ඔබ දන්නවා ඇති ධර්මාශෝක රජුරෝ රටවල් 9කට බුද්ධ ශාසනය යවනකොට ධර්මාශෝක රජුරුවන්ගේ බොහොම කිට්ටු වෙච්ච ධර්මාශෝක රජුරෝ බොහොම ළඟින් ඇසුරු කරපු හාමුදුරුව කෙනෙක් තමයි මොග්ගලීපුත්තතිස්ස කියලා කියන්නේ. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අපවත් වෙන්න පිරිනිවන් පාන්න ලෑස්ති වෙනකොට රජුරෝ ගිහින් කියනවා ඔබ වහන්සේ විඩාවටපත් වෙලා ඉන්නවා, ඇඟ පීඩාවටපත් වෙලා ඉන්නවා. අනේ ඔබ වහන්සේ පිරිනිවන් පාන්න දෙන්නේ. ඔව් කියනවා. ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කලින් ඔබ වහන්සේගේ එර්දිය මන් දකින්න කැමතියි. එතකොට උන්වහන්සේ දැන් මේ ලෙඩ ඇඳේ ඉන්නේ. ලෙඩ ඇඳේ ඉන්න කෙනෙකුට අද වගේ ওই වගේ කතාවක් කිව්වොත් කියයි
රවුලගිනි අරන් ඉන්න මිනිස්සෙක් එක්ක සුරුට්ටුපත්තු කරන්න යනවා වගේ කතාවක්. ඇයි අමාරුවේ වැටලා ඉන්නවා තවත් අමාරුවේ දාන කතාවක් කියනවා. දැන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේට කියනවා ඔබ වහන්සේගේ එර්දිය දකින්න කැමති මට පොඩ්ඩක් එර්දිය පාලා පෙන්නන්න. මහරජා මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඇඟ ලෙඩ වෙලා හිත ලෙඩ නෑ. ඊට පස්සේ කියනවා මේ විශ්වයේ මේ පෘථුවිය ඔබ වහන්සේ හොලවලා පෙන්නන්න. එතකොට උන්වහන්සේගෙන් අහනවා උන්වහන්සේ විමසනවා පෘථුවියෙන් අඩක් හොලවලාද පෙන්නන්න ඕන පෘථුවියම හොලවලා පෙන්නන්න. ස්වාමීන් අමාරුම මොකද්ද? පෘථුවියෙන් අඩක් හොලවන එක අමාරුයි. ආයෙනම් එහෙම කරන්න කියනවා. උන්වහන්සේ පෘථුවියෙන් අඩක් චලනය කරලා පිරිනිවන් පෑවා. එතකොට දැන් වැදගත් දෙයක් කියවෙනවා. ඇඟ ලෙඩ වෙනවා. හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන්. මිනිසුන්ට වෙන්නේ ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා. හිත ලෙඩ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට තිබ්බ බැඳීම නිසා. ඒකයි හිත ලෙඩ වෙන්නේ. දැන් මේ කාරණේනේ අහන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ගිහින් බුදුරජාණන් වහන්සේ කිව්වා ඇඟ ලෙඩ වෙන ගමන් හිත ලෙඩ වෙන කෙනෙක් ඉන්නවා. හැබැයි ඔයා හිත ලෙඩ කරගන්න එපා. මට ඒක අහගන්න බැරි වුණා. ඔබ වහන්සේ මට කියන්න හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න විදිය. ඒකට උන්වහන්සේ කියනවා එහෙනම් මං කියන්නම්. හොඳට අහගන්න. මම කියන්නම් හොඳට කන් දීලා අහගන්න කියනවා. හොඳයි ඔබ වහන්සේ මට කියන්න කියලා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාට කියනවා යම් කෙනෙක් මේ රූපය පිළිබඳ ආත්ම වශයෙන් අල්ලගත්තොත් කුමක් පිළිබඳවද? ඔන්න හිත ලෙඩ වෙන විදිය ගැන බලන්න. ආත්මයේ වශයෙන් අල්ල ගන්නවා. මේ රූපය ආත්මයේ විදිහට දකිනවා. ආත්මයේ විදිහට අල්ල ගන්නවා. ආත්මයේ විදිහට දකිනවා. මේ රූපය ආත්මයේ කෙරෙහි තමයි පවතින්නේ කියලා කල්පනා කරනවා. මේ රූපය ආත්මයේ කෙරෙහි තමයි පවතින්නේ කියලා කල්පනා කරනවා. මේ ආත්මයේ රූපය කෙරෙහි තමයි පවතින්නේ කියලා අනිත් පැත්තටත් කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? ආත්මය කෙරෙහි රූපය තියෙනවා. රූපය කෙරෙහි රූපය නිසා ආත්මය තියෙනවා කියලා කල්පනා කරනවා. මේ රූපේ මම කියලා ග්‍රහණය කරගන්නවා. රූපේ මම කියලා ග්‍රහණය කරගන්නවා. මේ රූපේ මගේ කියලා ග්‍රහණය කරගන්නවා. අන්න එහෙම ග්‍රහණය කරගත් කෙනෙක්ගේ හිත ලෙඩ වෙනවා කියනවා. හිත ආතුර වෙනවා. කොහොමද ආතුර වෙන්නේ? මේ ආත්ම වශයෙන් රූපේ අල්ලගන්න ගියාට පස්සේ ආත්ම වශයෙන් රූපේ දකින්න ගියාට පස්සේ රූපය ඇස්සේ ආත්මය කියලා එකක් තියෙනවා කියලා කල්පනා කරන්න ගියාට පස්සේ ආත්මය ඇස්සේ රූපය කියලා එකක් තියෙනවා කියලා කල්පනා කරන්න ගියාට පස්සේ මේ රූපේ මගේ ආත්මය කියලා කල්පනා කරන්න ගියාට පස්සේ ජරා මරණ එයාව යට කරගෙන යනකොට එයාව ආතුර වෙනවා. ඇඟ ලෙඩ වෙනකොට එයාගේ හිතත් ලෙඩ වෙනවා. ඊට පස්සේ පින්වත්නි යා වේදනාව ගැනත් එහෙම්ම හිතනවා. දැන් පින්වත්නි මේ වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. ඇයි පස්සපච්චය වේදනානේ? ස්පර්ශය නිසා තමයි විඳීම් හටගන්නේ. එතකොට දැන් ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිසාද? ඇහැයි බාහිර රූපයයි අභ්‍යන්තර කාරණයයි ඒ කෙරෙහි ඇති වුණු විඥානයයි නේ. ඇසයි රූපයයි ඇසේ විඥානයයි මේ තුනම එකතු වුණාම ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා ස්පර්ශය කියලා. ඔන්න හොඳට මතක තියාගන්න. චක්කුංච පටිච්චාවුසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතකොට ඇසයි රූපයයි විඥානයයි මේ තුනම එකතු වුණාම මොකද්ද ඒකට කියන්නේ? ඒකට කියනවා තින්නං සංගති පස්සෝ. ඒකට කියනවා ස්පර්ශය. එතකොට වේදනාව ඇති වෙන්නේ පින්වත්නි කුමක් නිසාද? ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඔන්න හොඳට මතක තියාගන්න. වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා තමයි විඳීම ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඇති වෙන විඳීම ඒ විඳීමත් ආත්මීය විදිහට දකින්න පටන් ගන්නවා. එතකොට ඒ විඳීම් තුල පින්වත්නි විඳීම් තුල Tamanගේ ආත්මීය තියෙනවා කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. ආත්මීය අභ්‍යන්තරයේ විඳීම් තියෙනවා කියලා කල්පනා කරන්න පටන් ගන්නවා.
විඳී මගේ කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. මේ විඳින එතකොට වේදනා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින දේවල් මගේ කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. අන්න එහෙම කල්පනා කර කර ඉන්න කෙනෙක් මරණාසන්න මොහොතේ ලෙඩ වෙනවා කියනවා. මරණාසන්න මොහොතේ රෝගී වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න වේදනාව ගැන යා කල්පනා කරන විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා උන්වහන්සේගේ දේශනාව මේ සාරිපුත්ත හාමුදුරුවනේ දැන් මේ දේශනාව කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා සංඥාව පිළිබඳ. සංඥාව පිළිබඳ පින්වත්නි දැන් සංඥාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්ත සංඥාව ආත්ම වශයෙන් දකින්න හදනවා. දැන් සංඥාව ආත්ම වශයෙන් දකිනවා. එතකොට සංඥාව ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට සංඥාවයි ආත්මයයි කියන්නේ එකක් කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. සංඥාව මම කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. සංඥාව මගේ කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට තණ්හා දිට්ඨි දෙකෙන් සංඥාව අල්ලගත්තට පස්සේ එයාව යට කරගෙන යනවා ජරා මරණ. එතකොට යාගේ හිත ලෙඩ වෙනවා. දැන් බලන්න රූප වේදනා සංඥා සංස්කාර. සංස්කාර පින්වත්නි හරිම ලස්සන කතාවක්. සංස්කාර පිළිබඳ ඉතා ගැඹුරු විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. හැබැයි අපි ඒක කරන්න උත්සාහ කරමු. නමුත් දැන් මේ දේශනාවට අනුව අපිට බලනකොට පින්වත්නි සංස්කාර ඇති වෙන්නේ ස්පර්ශය නිසා. සංස්කාර ඇති වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. එතකොට සංස්කාර ආත්ම වශයෙන් දකින්න ගියාට පස්සේ සංස්කාර ස්වභාවය ආත්ම වශයෙන් දකින්න ගියාට පස්සේ ආත්ම ස්වභාවයක් සංස්කාර ඇතුලේ තියෙනවා කියලා දකින්න ගියාට පස්සේ ආත්මය කෙරෙහි සංස්කාර පවතිනවා කියලා හිතන්න ගියාට පස්සේ එක්ක සංස්කාර කෙරෙහි ආත්මය පවතිනවා කියලා හිතන්න ගියාට පස්සේ සංස්කාර මගේ කියලා කල්පනා කරන්න ගියාම සංස්කාර මම කියලා කල්පනා කරන්න ගියාම එයා තණ්හාවෙන් දිට්ඨියෙන් මේක අල්ලගත්තට පස්සේ ජරා මරණ යට කරගෙන යනකොට එයාගේ හිත ලෙඩ වෙනවා. ඊට පස්සේ ඊළඟට කියනවා විඥානෙ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන. විඥානෙ ඇති වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? දැන් අපි කිව්වා රූප වේදනා සංඥා සංකාර ඔක්කොම ස්පර්ශය නිසා ඇති වෙන්නේ. එතකොට වේදනාව ඇති උනේත් ස්පර්ශය නිසා. අපි කියන්නේ පස්සපච්චය වේදනා කියලා. එතකොට මේ අපි අත්දකින්න විඳීම් ඇති උනේ ස්පර්ශය නිසා. එතකොට සංඥාව ඇති උනේත් ස්පර්ශය නිසා. සංස්කාරය ඇති උනේ ස්පර්ශය නිසා. විඥානය ඇති උනේ නාම රූප නිසා පින්වත්නි. නාම රූප පත්‍ය විඥානං කියලානේ කියන්නේ. විඥානය ඇති වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එතකොට විඥානය කෙරෙහි පින්වත්නි ආත්ම වශයෙන් දකින්න ගියොත් විඥානය තුල ආත්ම වශයෙන් දකින්න ගියාට පස්සේ ඒ ආත්ම වශයෙන් දකින්න කෙනා විඥානය තුලින් ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්න ගියාට පස්සේ විඥානේ ආත්මයේ විදිහට අල්ලගන්න ගියාට පස්සේ විඥානේ මම කියලා අල්ලගන්න ගියාට පස්සේ විඥානේ මේ ආත්මයේ කෙරෙහි විඥානේ කියලා එකක් තියනවා කියලා දැඩි දෘෂ්ටියකට වැටුණාට පස්සේ විඥානේ මම විඥානේ මගේ විඥානේ මට අයිති එකක් කියන තැන හිතන්න ගියාට පස්සේ ආ තණ්හාවෙන් දෘෂ්ටියෙන් ඒක අල්ලගත්තාම එයාව ජරා මරණ යට කරගෙන යනවා. එතකොට එයාගේ හිත ලෙඩ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ කාරණා ටික තණ්හාවෙන් දිට්ඨියෙන් මගේ ආත්ම වශයෙන් ආත්මයේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ ආත්මයේ විදිහට එක්කෝ ආත්මයේ කෙරෙහි පංච උපාදානස්කන්ධයේ තියෙනවා කියලා දැඩිව ග්‍රහණය කරගන්න ගියාට පස්සේ පංච උපාදානස්කන්ධයේ මගේ මට අයිති කියන තැන ග්‍රහණය කරගන්න ගියාට පස්සේ ඒ ග්‍රහණය කරගන්නේ එක්කෝ තණ්හාවෙන් එක්කෝ දෘෂ්ටිය ඍජු කරගන්න බැරි වීමෙන්. එහෙම වුණාට පස්සේ එයාට වෙන්නේ පින්වත්නි එයාව ජරා මරණ යට කරගෙන යනකොට ඇඟ කොහොමත් ලෙඩ වෙනවා. ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා. අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. පින්වත්නි පංච උපාදානස්කන්ධය
අනිත්‍ය වශයෙන් දකිනකොට තමයි සෝතාපන්න වෙන්නේ. අනේක හොඳට මතක තියාගන්න හරි ලස්සන වැදගත් කතාවක්. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න පටන් ගත්තම යා සෝතාපන්න වෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරගත්තාම යා රහත් වෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැනගත්තාම එයා සෝතාපන්න වෙනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තට පස්සේ පින්වත්නි එයා රහත් භාවයට පත් වෙනවා. දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. දැන් මේ හැම දෙයකම පංච උපාදානස්කන්ධය තුල තමයි අවබෝධය හදාගන්න තියෙන්නේ. දැන් මේ අවබෝධය හදාගන්න කෙනෙකුට මේ බාහිර ලෝකයේ තනින් තන තියෙන ආරාමවල පන්සල්වල ධර්මයේ හොයන්න ඕනේ නැහැ. ආරාමවල අසපුවල එහෙමත් නැත්නම් තවත් ආගමික මධ්‍යස්ථානවල ධර්මයේ හොයාගෙන මිනිස්සු යනවා. මිනිස්සු කැලෑවලට ගිහින් ධර්මයේ හොයනවා. හැබැයි කැලෑවල ධර්මයේ හොයන්න යන්න එපා. හේතුව තමයි මේක අවබෝධ කරගන්න තියෙන තමාගේ අභ්‍යන්තරය තුලින්. තමා තුලින් තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසානි බුදුරජාණන් වහන්සේ අර මේ ලෝකයේ පිළිබඳ හරි ලස්සන විග්‍රහයක් කරන්නේ. මහණෙනි බඹයක් පමණ වූ මේ කලෙබරයටම මම ලෝකය පනවමි, ලෝක සමුදය පනවමි, ලෝක නිරෝධය පනවමි, ලෝක නිරෝධගාමිනී පටිපදාව පනවමි. එතකොට මේ අභ්‍යන්තරයේම තමයි ලෝකය අවබෝධ කරගන්න තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය තුලම තමයි. මේ පංච උපාදානස්කන්ධය තුලම තමයි පින්වත්නි ලෝක සමුදය අවබෝධ කරන්න තියෙන්නේ. ලෝක නිරෝධයත් මේ ලෝක කියලා වෙන වෙනම හොයන්න යන්න ඕනේ. මේ ලෝකේ රිද්මය පංච උපාදානස්කන්ධය තුලින් අපිට අවබෝධයක් හදාගන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි. උන්වහන්සේ දේශනා කරනවා මේ හරි ලස්සන කතාවක්. දැන් මේ පංච උපාදානස්කන්ධයේ දුක අවබෝධ කරගන්න එන පටිපාටිය. කොහොමද මේ පටිපාටිය? ඒක මෙන්න මෙහිමයි හැදෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අවතීර්ණ වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. වෙන එකක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වෙනකොට පින්වත්නි ඒක ලෞකික වශයෙන් බලලා ඒක ලෝකෝත්තර වශයෙන් ගලප ගන්නකොට එයාගේ විදර්ශනා ඥානය අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට එයාගේ අභ්‍යන්තරයේ පූර්ණේ වෙන්න පටන් ගන්නේ සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානී ආදී ධර්ම Tamanගේ අභ්‍යන්තරය තුල වැඩෙන්න පටන් ගන්නවා ලෞකික ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දකින්න පටන් ගත්තට පස්සේ. කොහොමද දැන් ලෞකික වශයෙන් දැන් ගොඩාක් දෙනෙක් හුඟා ගැඹුරු බණ දන්නවා. හැබැයි මේක ලෞකික වශයෙන් පවතින ස්වභාවයවත් ලෝකෝත්තර වශයෙන් පවතින ස්වභාවයවත් දන්නේ නැහැ. දැන් සම්මාදිට්ඨියෙන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. සම්මාදිට්ඨියෙන් මේකට බැහැගත්තට පස්සේ සම්මාදිට්ඨිය තුල ජීවමාන වෙන්න පටන් ගත්තට පස්සේ දැන් ලෞකික වශයෙන් සම්මාදිට්ඨිය දැනගන්න ඕන. දැන් ලෞකික සම්මාදිට්ඨියේ පින්වත්නි අංග ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. එකක් තමයි තිසරණිය තුල විශ්වාසයක් ශ්‍රද්ධාවකට එන්න ඕන. ඒතකොට ශ්‍රද්ධාවට ඇවිල්ලා තියෙනවා නම් තිසරණිය පිළිබඳ අසීමිත ගෞරවයක් ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා ලෞකික සම්මාදිට්ඨියේ අංශු මාත්‍රයක් සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මොකද ඒ තිසරණිය කෙරෙහි ඇති වුණු චිත්තප්‍රසාදය ලෞකික සම්මාදිට්ඨියට අයිති එකක්. ඒතකොට තිසරණිය පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඊට පස්සේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්න ඕන. ඒක ලෞකික සම්මාදිට්ඨිය අංගයක්. ඊට පස්සේ අම්මා තාත්තගේ ಗುಣ විශ්වාස කරන්න ඕන. ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕන. අතීතයේ නිවන් අවබෝධ කරපු රහත් උතුමන් වැඩ හිටියා කියලා විශ්වාස කරන්න ඕන. දැන් මෙන්න මේ ආදී කාරණා සම්පූර්ණ වෙනකොට යාගේ ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා තිසරණයේ සම්පූර්ණ වෙනකොට කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන ගන්නකොට ඊට පස්සේ මේ ලෝකේ මේ පවතින පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙන්නේ ඇති වෙමින් නැති වෙමින් යන්නේ කියලා විශ්වාස කර ගන්නකොට ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා විශ්වාස කර ගන්නකොට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියන්ගේ ගුණ විශ්වාස කරගන්නකොට මෙන්න මේ විදියට දන් දීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරගන්නකොට මෙන්න මේ කාරණා වලින් පින්වත්නි
ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. එතකොට අපි අර කතා කරගෙන යන සියලු අංගනේ සම්මා සංකල්පයේ තුල අර මේ අව්‍යාපාද සංකල්පයේ තුල එතකොට නෙක්ඛම් සංකල්පයේ තුල මේවා ටික ඔක්කොම දන්නවනේ ජනප්‍රිය කතාන්දරනේ. මේ විදියට මේ ටික හුරු කරනකොට ඔය ටික හුරු කරගෙන යන කෙනෙක්ගේ ජීවිතේ වැඩෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ගොඩාක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ලෞකික සම්මා දිට්ඨිය කොහොමද ලෝකෝත්තර පැත්තට හරවගන්නේ කියන කතාව. ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර වශයෙන් ගලපගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. පින්වත්නි, ওই ලෞකික සම්මා දිට්ඨිය තුල Taman ශක්තිමත් වෙනකොට එයා ලෝකෝත්තර වශයෙන් ගලපගද්දී අර ලෞකික සම්මා දිට්ඨිය අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂ වෙන්න ඕන. ලෞකික සම්මා දිට්ඨිය අනිත්‍ය වශයෙන් දකිනකොට එයා තුල වැඩෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේ ධර්මීය සංඥා පිළිගන්නේ එක ලෞකික සම්මා දිට්ඨිය. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියෙන් අත්දකින්න කාරණේ අනිත්‍ය වශයෙන් දකින්නකොට එයා වඩාගන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් තිසරණේ පිළිබඳ විශ්වාසය ඇති වුණාම ලෞකික සම්මා දිට්ඨිය නම් බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් උන්වහන්සේ පිහිට කරගෙන යම් කෙනෙක් මරණාසන්න වුණොත් ඒකාන්ත වශයෙන් සුගතියක යන බව ඇත්ත. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගත්තොත් සුගතිය යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පවා අනිත්‍ය වෙලා යන ස්වභාවයක් තියෙන. යන්න බලන්න. ශාස්ත්‍රූන් වහන්සේ පවා අනිත්‍ය වශයෙන් දකිනවා. ශාස්ත්‍රූන් වහන්සේත් අනිත්‍ය වශයෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ උන්වහන්සේව විශ්වාස කරගත්තට පස්සේ උන්වහන්සේව සිහි වුණොත් ඒකාන්ත වශයෙන් සුගතිය යනවා ඇත්ත. සුගතියක යනවා බුදුරජාණන් සරණ ගියොත්. බුද්ධානුස්සතිය තුල ජීවිතේ පිහිටව ගත්තොත් සුගතිය. හැබැයි ඒ සුගති විපාකත් අනිත්‍ය වෙනකොට ආයේ දුගතියට වැටෙනවා. අන්න බලන්න. ඒ විපාකේ පවා අනිත්‍ය වශයෙන් දකින්නකොට වැඩෙන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. දැන් ධර්මයේ පිළිබඳ විශ්වාස කරගත්තම ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. හැබැයි ධර්මයේ පවා අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක බලන්න පරණ අතීත බුදුරු දිහාත් බලනවා. කොහොමද බලන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. ඒ බණ උන්වහන්සේ දේශනා කරගෙන ගිහින් කාලේ වැලිතලාවෙන් ධර්මයේ යට ගියා. එතකොට ඒ ධර්මයේ යට ගිහින් ආයේ මේ ධර්මයේ මතුණ ආයේ යට යනවා. ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවයක් ධර්මීය ආවේනික ලක්ෂණය. ඒක අදහසක් ගන්න එපා කාශ්‍යප බුදුහාමුදුරුව වෙන බණක් කිව්වා ගෞතම බුදුහාරු ඊට වඩා වෙනස් එකක් කිව්වා කියලා. දැන් බුදුවරුම කියනවනේ මම පරණ නගරයක් නටඹුන් හොය මතු කරනවා වගේ දෙයක් මම මහණෙනි කරන්නේ කියලා. ඒ කියන්නේ පරණ නගරයක් නටඹුන් හොය අලුත් දෙයක් කියන්නේ නැහැ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ මේ ධර්ම සසර දුකයි දුකෙන් අත මිදීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය අදාළ වැඩපිළිවෙල විතරයි. ඒක හරියට පරණ නගරයක් මතු කරනවා වගේ. හැබැයි ධර්මයේ යට යනවා. ධර්මයේ දැන් බලන්න ලෝකෝත්තර වශයෙන් ගලප ගන්න කෙනා හිතනවා පින්වත්නි ධර්මයේ සරණ කරගෙන මිය ගියොත් සුගතියක යන බව හැබැයි ඒ විපාකයක් අනිත්‍ය වෙලා යන එකක් නේ කියලා කල්පනා කරන්න බලන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්නේ එතකොට. දැන් සංඝයා සරණ යන එක ලෞකික සම්මාදිට්ඨියට අයිති එකක්. ලෝකෝත්තර පැත්තට හරව ගන්නකොට කොහොමද? ලෝකෝත්තර පැත්තට හරව ගන්නකොට එයා සංඝයා පවා අනිත්‍ය වශයෙන් දකිනවා. එතකොට එයා අතීතේ හැරිලා බලනවා. කොහොමද බලන්නේ? අතීතේ රහතන් වහන්සේලා හිටියා. දැන් අනුරාධපුර යුගයේ ආරාම 3ක විතරක් 40000ක් හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. මහ විහාරයේ 20000ක් ඉඳලා තියෙනවා. අබේගිරියේ ජේතවනයේ තවත් 20000ක් ඉඳලා තියෙනවා. අද හාමුදුරුවෝ 4 දෙනෙක් හිටියොත් පන්සලේ නඩුවක් තියෙනවා. හේතුව තමයි මේ ඒ කියන්නේ එච්චරට බුදුරජාණන් වහන්සේගේ ධර්මීය දායාද වීම මගේ හැරිලා තියෙනවා. දැන් එතකොට එයාට මේවා ප්‍රශ්නයක් නැහැ. ඇයි පින්වත්නි ප්‍රශ්නයක් නැත්තේ? එයා හැම වෙලාවකම මේ ලෞකික සම්මාදිට්ඨික අංගය, ඒ කියන්නේ තිසරණිය තුල තියෙන ආර්ය සංඝයා සරණ යනවා කියන කාරණේ පවා සංඝයා සරණ ගියොත් සුගතියක යනවා ඇත්ත. ඒ සුගතියට යන විපාකේ පවා අනිත්‍ය වෙලා යනවා කියලා මනසින් දකිනවා.
සුගතියට යන එකත් අනිත්‍ය වෙලා යනවා නෙවෙයි කියලා දකින්න. එතකොට වැඩෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ඔබට හරිය ලස්සනට පැහැදිලි ඇති ලෞකික සම්මාදිට්ඨිය තුලින් කොහොමද ලෝකෝත්තරංගේ වඩා ගන්න කියන එක. දැන් බලන්න ඔය ටික ওই විදිහටම ගලපගෙන යන්න. දැන් කර්මයේ කර්මඵල විශ්වාස කරන එක ලෞකික සම්මාදිට්ඨිය අංගයක් නේ. කර්මයක් කර්මඵලයක් විශ්වාස කළා මේක මොකද්ද? ලෞකික සම්මාදිට්ඨික අංගයක්. එතකොට කර්මඵලය කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. පුණ්‍ය සංස්කාර වෙන්නත් පුළුවන්. එතකොට මේ කුසල් අකුසල් හැම දෙයක්ම කර්මඵලවාදීව විපාක සකස් වෙන එක ඇත්ත. හැබැයි ඒ විපාකයක් අනිත්‍ය වෙලා යනවා කියලා එයා කල්පනා කරනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි වැඩෙන්නේ. එතකොට දන් දුන්නාම විපාක තියෙනවා කියලා කල්පනා කරනකොට මොකද්ද වැඩෙන්නේ? දන් දුන්නාම විපාක තියෙනවා කියලා කල්පනා කරන එක ලෞකික සම්මාදිට්ඨික අංගයක්. මේ විපාකයක් අනිත්‍ය වෙලා යනවා කියලා මනසින් දකින්නකොට වැඩෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හරි ලස්සනයිනේ මේක. විපාකයේ අනිත්‍ය වශයෙන් දකින්නකොට වැඩෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. වැඩන්නේ විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලා එයා ඒක අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් පින් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. පිනත් පවත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙලා. ඒකනේ අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පුණ්‍ය පාප පහිනස්ස කියලා. මහණෙනි පිනත් ප්‍රහාණය කරන්න, පවත් ප්‍රහාණය කරන්න කියලා. දැන් අද මිනිස්සු පින වටේනේ එලිලා ඉන්නේ. ඒ නිසා මිනිස්සු දිව්‍ය ලෝක හරහා විමුක්තියක් ගැන අපේක්ෂා කරනවා. දිව්‍ය ලෝක හරහා විමුක්තිය අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් බණහනවා. පින්වත්නි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩා ගන්න ඒ කුසලතාවේ හදා ගන්න. අද හරියට ලෞකික සම්මාදිට්ඨිය හොඳට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා විශ්වාස කරන එක ලෞකික සම්මාදිට්ඨිය. ඒකට ඕපපාතිකව දෙවිවරු අතර උපදින්නේ ඕපපාතිකව. බ්‍රහ්ම ලෝකයේ ඕපපාතිකව උපදින්නේ. නිරයේ ඕපපාතිකව උපදින්නේ. പ്രേත ලෝකයේ ඕපපාතිකව උපදින්නේ. එතකොට එහෙම සත්තු ඉන්නවා කියලා විශ්වාසයට ආවහම ඉන්නේ ලෞකික සම්මාදිට්ඨියේ. දැන් විද්‍යාත්මක ලෝකයේ පිළිගන්නේ පේනේවා ටික විතරයිනේ. එතකොට එයාට මේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකනේ භෞතිකවාදී මිනිහෙකුට සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැත්තේ. භෞතිකවාදී මිනිස්සෙකුට සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැත්තේ එයා හැම වෙලාවකම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන් ගලපන්න හදනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන් ගැලපුවාට සම්මාදිට්ඨිය ගැලපෙන්නේ නැහැ. සමහර විට පැය ගණන් භාවනා කරන නෝනලා මහත්තුරු අපිට හම්බ වෙනවා. සමහර විට පැය 3-4 එක දිගට භාවනා කරගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි තියෙන අනතුර තමයි හොඳට භාවනා කරගෙන ඉන්නවා. ලෞකික සම්මාදිට්ඨියවත් සම්පූර්ණ නැහැ. දැන් භෞතිකවාදී සීමාවකින් ඕනෑවට වඩා බැලුවාම යා ඕපපාතිකව සත්තු පිළිගන්නේ නැහැ. සමහරට පැය ගාණක් භාවනා කරනවා. සම්මාදිට්ඨිය සම්පූර්ණ නැහැ. එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදිට්ඨිය සම්පූර්ණ නැති වුණාට පස්සේ එයාට එතනින් එහාට මාර්ගාංග වැඩෙන්නේ නැහැ පින්වත්නි. එකක් නිසා තමයි තව එකක් වැඩෙන්නේ. සප්ත විසුද්ධිය වුණත් එකක් නිසා තමයි අනික වැඩෙන්නේ. සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑ. ඒක හරියට යොදුන් ගානක් යන කරත්තයක් රජ කෙනෙක් ආරක්ෂාවට කරත්ත 7කින් යනවා. එක යොදුනක් ගිහින් අනිත් කරත්තෙට ගොඩ වෙනවා. ඊට පස්සේ රජුරෝ ඒ කරත්තෙන් යනවා. ඒ කරත්තෙන් ගිහින් තවත් ටිකක් දුර ගිහින් වෙන කරත්තයකට නගිනවා. මේ ආරක්ෂාවට කරන්නේ රජුරෝ. දැන් අන්තිමටම කරත්ත 7කින් යොදුන් 7ක් රජුරෝ ඇවිල්ලා තියෙනවා. පින්වත්නි කියන්න පුළුවන්ද රජුරෝ මේ කරත්තෙන් තමයි ගමන ආවේ කියලා? කියන්න බෑ. හේතුව තමයි මේ කරත්ත 7ම උදව් වෙලා තියෙනවා මේ ගමන එන්න. ඒ වගේ සප්ත විසුද්ධිය වුණත් සීල විසුද්ධිය නිසා තමයි චිත්ත විසුද්ධිය වැඩෙන්නේ. සීලයක් නැතුව චිත්ත විසුද්ධිය වැඩෙන්නේ නැහැ. එතකොට දැන් සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැතුව සම්මා සංකල්පය කියන මාර්ගාංගේ වඩා ගන්න බෑ. මිනිස්සු හිතනවා පුළුවන් කියලා. කරන්න බෑ ඒක. ඒ නිසා තමයි අර ගොඩාක් දැනුගත් අයට ධර්ම මාර්ගය අල්ලන්න බැරි හේතුව තමයි අර සම්මාදිට්ඨියේ ලෞකිකාංගය වැඩෙන තැනකවත් නැති නිසා ලෝකෝත්තර පැත්තට කොහොමත් හරව ගන්න බෑ. දැන් මේකේ වැදගත්ම දේ තමයි දැන් අපි මේ හැම අංගයක්ම අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ දැකීම තුළ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදිනවා. එතකොට එහෙම උපදිනකොට
ඉතුරු අංගයට ඒක විශාල අනුග්‍රහයක්. ඒක හරියට දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාවල තියෙනවා. දැන් සම්මාදිට්ඨික අංග ගැන අපි හොයලා බලද්දී දැන් සම්මාදිට්ඨියේ තියෙන අංග බොහොමයක් පිළිබඳ අපි දන්නවනේ. දැන් අපි මුලින් කියාගෙන ආවනේ. දැන් අපි හිතමුකෝ අම්මා තාත්තගේ ගුණ පිළිගන්න එක සම්මාදිට්ඨියනේ. ලෞකික සම්මාදිට්ඨියට සම්බන්ධයිනේ අම්මගේ තාත්තගේ ගුණ තියනවා කියලා විශ්වාස කරන එක. අම්මගේ තාත්තගේ ගුණ විශ්වාස කරගෙන ඒ තුලින් ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනකොට එයා විශ්වාස කරනවා අම්මා තාත්තා කෙරෙහි ගුණ වශයෙන් පිළිගත්තාම ඒ ගුණ මෙනෙහි කරාම ඒ ගුණ වෙනුවෙන් කැප වුණාට පස්සේ අම්මා තාත්තා වෙනුවෙන් කැප වුණාම එයා ඒකාන්ත වශයෙන් සුගතියක යනවා. සුගතියට යන්නේ ඒක උදව් වෙයි. එයා මනසින් දකිනවා අම්මා තාත්තා පවා අනිත්‍ය වෙලා යනවා. එතකොට වැඩෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මම මේ බොහොම පැහැදිලිව ඔබට කියන්නේ ලෞකික සම්මාදිට්ඨික අංග අනිත්‍ය වශයෙන් දකින්න පටන් ගන්නකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සම්මාදිට්ඨිය පිළිවෙලින් මේ විදිහට අංග සම්පූර්ණ කරගෙන යනකොට එයා ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වන සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට ඔන්න හිත ලෙඩ වෙන විදිය අපි කිව්ව කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා ආත්ම වශයෙන් දකිනවා. මේවා තුල ආත්මයක් තියෙනවා කියලා දකිනවා. මේ උපාදානස්කන්ධය ආත්මය කෙරෙහි පවතිනවා කියලා දකිනවා. එක්ක උපාදානස්කන්ධය කෙරෙහි ආත්මය පවතිනවා කියලා දකිනවා. එක්ක ආත්මය කෙරෙහි උපාදානස්කන්ධය තියෙනවා කියලා කල්පනා කරනවා. පංච උපාදානස්කන්ධේ මම කියලා කල්පනා කරනවා. පංච උපාදානස්කන්ධය මගේ කියලා කල්පනා කරනවා. ඒක තණ්හාවෙන් දිට්ඨියෙන් අල්ල ගන්නවා. එතකොට යා ජරා මරණ යට කරගෙන යනකොට හිත ලෙඩ වෙනවා. හිත ලෙඩ වෙනවා. ඔහොම කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ නකුල පිතා කියන පුද්ගලයාට ඇඟ ලෙඩ වෙන ගමන් ඇඟ ලෙඩ වුණාට කමක් නැහැ. හැබැයි හිත ලෙඩ වෙන්නේ නැතුව තියා ගන්නවා නම් හිත ලෙඩ වෙන්නේ නැතුව ඇඟ කොහොමත් ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව තියා ගන්න. දැන් අද ඔබට පුළුවන්ද හිත ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න? ඔබට බෑ. සමහර විට ඔබට දරුණු පීඩාවක් ඇති වෙනකොට පිළිකාවක් වගේ තත්වයකින් ඔබ විඩාවටපත් වෙනකොට පීඩාවටපත් වෙනකොට ඔබ කඩා වැටෙනවා. හේතුව තමයි අර පංච උපාදානස්කන්ධය තුල ආත්මය දකින්න හදනවා. එක්ක කල්පනා කරනවා පංච උපාදානස්කන්ධය තුල ආත්ම ස්වභාවයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය තමයි ආත්මය කියලා දකිනවා. එක්ක ආත්මයට සම්බන්ධයි පංච උපාදානස්කන්ධය කියලා දකිනවා. පංච උපාදානස්කන්ධය මගේ කියලා දකිනවා. එක්ක පංච උපාදානස්කන්ධය මට අයිති දෙයක් කියලා දකිනවා. මෙන්න මෙහෙම ගලපගත්තට පස්සේ මිනිහෙකුට යථාර්ථයට විවෘත වෙන්න පුළුවන්කමක් නැහැ. යථාර්ථයට විවෘත වෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කියන්නේ දැන් ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවන විදිහට හදාගන්න විදිය. කොහොමද පින්වත්නි ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවන විදිහට හදාගන්නේ? ඔන්න සාරිපුත්ත හාරෝ පළවෙනියෙන් කියනවා රූපය කෙරෙහි ආත්මීය වශයෙන් දකින්නේ. ඒ වගේම ආත්මය කෙරෙහි රූපයක් තියෙනවා කියලා දකින්නේ නැහැ. රූපය ආත්මීය විදිහට දකින්නෙත් නැහැ. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා දකින්නෙත් නැහැ. ඒ වගේම රූපේ මම කියලා දකින්නෙත් නැහැ. රූපේ මගේ කියලා දකින්නෙත් නැහැ. එතකොට යාර තණ්හාවෙන් දිට්ඨියෙන් එයාව යට කරගෙන යන්නේ නැහැ. තණ්හාවෙනුයි දෘෂ්ටියනුයි එයාව යට කරගෙන යන්නේ. එහෙම ජීවිතයක් රූපේ කෙරෙහි පවත්වනකොට එහෙම සිහියක් පවත්වනකොට එයා ඒකාන්ත වශයෙන් ඇඟ ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නැතුව එයාට තියාගන්න පුළුවන්. පින්වත්නි අතීතයේ රූපේ දිහා උන්වහන්සේ දේශනා කරනවා රූප උපාදානස්කන්ධය අතීතයේ දිහා හොඳට බලන්න කියලා. එතකොට රූපේ පිළිබඳ වුණත් අනිත්‍ය වශයෙන් දකින්නකොට තමයි අවබෝධයට Tamanගේ අභ්‍යන්තරේ විවෘත වෙන්නේ. දැන් අතීතයේ රූපේ දිහා මෙන්න මෙහෙම බලන්නේ. අතීතෙත් මම මේ විදියටම හිටියා. හැබැයි දැන් මම වෙනස් වෙලා.
එතකොට අතීතයේ රූපේ දකින්න පටන් ගන්නේ දරුවෙක් කලලේ ඇතුලේ ඉන්න කාලේ ඉඳලා. මං කලල රූපයක් විදියට වැඩුණා. පුංචි කාලේ මම හිටියා. ඊට පස්සේ මම තරුණ වියටපත් වුණා. දැන් මම මධ්‍යම කාලේ ජීවිතයේ සැඳෑ කාලෙට ආවා. මේ විදියට Tamanගේ රූපය අනිත්‍ය වෙන විදියට අතීතයට ගලපනවා. දැන් බුදුරජාණන්සේ ලස්සන කතාවක් කියනවා මහණෙනි. පංච උපාදානස්කන්ධේ අතීතේ බලන්න කියන එක. දැන් ගොඩාක් දෙනෙක් පංච උපාදානස්කන්ධයේ අතීතයේ විදිහ බලන විදිහ දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රූපේ අතීතයේ බලන්නේ කොහොමද? කලල රූපේ ඉඳලා පුංචි අවදිය ඊට පස්සේ වැඩි වියටපත් වීම මේ විදිහට දැකලා එයා සාංශාරික වශයෙන්ුත් රූපේ දකිනවා. මම සක්විති රජ වෙලා ඉන්න ඇති සංසාරේ. මම නිරේ ඉන්න ඇති. මම പ്രേත ලෝකෙට වැටිලා ඉන්න ඇති. එතකොට සමහර විට මම මහ මුහුදේ කල්ප ගණන් ඉපදිලා ඉන්න ඇති. එතකොට මහ මුහුදේ මාළුවෝ විදියට මම ඉන්න ඇති. රූපේ දකින්න අතීතේ. ඒ ඔක්කොම අනිත්‍ය වුණා කියලා දකිනවා. ඊට පස්සේ අනාගතයට බලනවා. අනාගතයටත් මං පුණ්‍ය සංස්කාර හෝ දැන් සංස්කාර ගැන කතා කරද්දී ඒක හොඳට ලියා ගන්න පුළුවන්. වේදනා සංඥා සංස්කාර ගැන කතා කරද්දී සංස්කාරයේ කුසල පුණ්‍ය සංස්කාරයක් වුණත් අනිත්‍ය වෙලා යන විදිය ගැන අපි ලස්සනට ඒක කතා කරගන්න පුළුවන්. දැන් සංස්කාර වශයෙන් බුදුරජාණන් වහන්සේ පිනත් පවත් දෙකම ප්‍රහාණය කරන්න කියන්නේ අතීතය අනාගතය දෙකම බලලා. ඒක හරිම ගැඹුරු විග්‍රහයක්. අතීතයේ දිහා බලනකොට අතීතයේ සංස්කාර අනිත්‍ය වෙලා ගිය විදිහ බලන්න කියනවා. ඒතර අනාගතයටත් සංස්කාරය අනිත්‍ය වෙන විදිහ බලන්න කියනවා. පිනක් කරාම සුගතියට යනවා තමයි. හැබැයි සුගතියට ගියොත් විපාක අනිත්‍ය වෙලා යනකොට ආයෙ නිරේට වැටෙනවා. පින් කරාම දෙවිවරු අතරට යනවා තමයි. දෙවිවරු අතරට යන්නේ පුණ්‍ය සංස්කාරය නිසා. හැබැයි සංස්කාර අනිත්‍ය වෙලා යනකොට දෙවිය තලෙන් ආයෙ නිරේට වැටෙනවා. අන්න එතන ඉඳලා තමයි පුණ්‍ය පාප පහිනස්ස පිනත් ප්‍රහාණය කරන්න, පවත් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එතකොට ඇඟ ලෙඩ වෙනකොට දැන් මේ දේශනාවේ තියෙන්නේ ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවන විදිහට හිත හදාගන්නේ රූපය Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් විදියට යා දකින්නේ නැහැ. ඊට පස්සේ වේදනාව බලනවා. කොහොමද වේදනාව? එයා හැම වෙලාවකම වේදනාව තුල ආත්මය දකින්න උත්සාහ කරන්නේ නැහැ. ආත්මය තුල වේදනාවක් තියෙනවා කියලා දකින්න උත්සාහ කරන්නේත් නැහැ. වේදනාවයි ආත්මයයි එකක් කියලා දකින්න උත්සාහ කරන්නේත් නැහැ. වේදනාව නිසා ආත්මය තියෙනවා කියලා හරි ආත්මය නිසා වේදනාව තියෙනවා කියලා හරි දකින්න උත්සාහ කරන්නේත් නැහැ. වේදනාව මගේ කියලා දකින්න උත්සාහ කරන්නේත් නැහැ. වේදනාව තුළ නිරූපණය වෙන්නේ මම කියලා දකින්න උත්සාහ කරන්නේත් නැහැ. එතකොට එයා දක්ෂ වෙනවා අතීතයේ වේදනානුපාදානස්කන්ධය කොහොමද කියලා දකිනවා. අතීතයේ වේදනාව අනිත්‍ය වෙලා ගිය විදිය දකිනවා. එතකොට විඳීම් හටගන්නේ මොකක් නිසාද? දැන් අපි දැන් මේක හුඟක් සරල කරලා මේ කතා කරගන්නේ. විඳීම් ඇති වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. ඒ පස්සපච්චය වේදනානේ. ස්පර්ශය ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය ඇති වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අපි ඉස්සෙල්ලත් ඒක කිව්වා. ඇසයි රූපයයි ඇසේ විඥානය මේ තුනක් එකතු වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒතර මේ තුනට මේක තුනම තින්නං සංගති පස්සෝ. මේ තුනට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. කොච්චර ඇස් තිබ්බත් රූප නැත්තම් මේ ස්පර්ශය හටගන්නේ නැහැ. කොච්චර ඇස් තිබ්බත් රූපත් තිබ්බත් විඥානේ නැත්තම් ඒත් ස්පර්ශය හටගන්න. ඒකනේ මලමිනී වලට දැනෙන්නේ නැත්තේ. හේතුව තමයි ස්පර්ශය හටගන්න නම් විඥානේ තියෙන්න ඕන. තින්නං සංගති පස්සෝ. ඒ කියන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානේ මේ තුනම හටගත්තාම මේකට කියනවා ස්පර්ශය. පස්සපච්චය වේදනා. අන්න බලන්න. වේදනානුපාදානස්කන්ධය ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒතර වේදනානුපාදානස්කන්ධය අතීතයට ගලපලා බලනවා. කොහොමද? දැන් මේ යථා අවබෝධයට ධර්මයට අභ්‍යන්තර විවෘත කරගන්න කෙනෙක් වේදනාව අතීතයේ බලනවා. කොහොමද අතීතයේ වේදනාව? වේදනාව තෙවැදෑරුම්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. අතීතයේ සැප වේදනා කොහොමද? ඒ කාලේ විඳපු සැප අනිත්‍ය වෙලා ගිය විදිය මනසින් දකිනවා. කලින් තිබ්බ සැප අනිත්‍ය වුණ විදිය දකිනවා. පුංචි කාලේ විඳපු සැප අනිත්‍ය වුණ විදිය යා මනසින් දකිනවා. ඊට පස්සේ
එයා තව ටිකක් වැඩි වියටපත් වෙනකොට ආදරය කරන කාලේ විවිධ මානව සම්බන්ධතා එක්ක ඇති වුණ සැප වේදනා මේ වෙනකොට අනිත්‍ය වෙලා ගිය විදිය මනසින් දකිනවා. දැන් මේ මෙහෙම කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් සැප වේදනාව විතරද වේදනානුපාදානස්කන්ධය දකින්න දුක් වේදනාවක් දකින්නවා. මොකද දුකත් අනිත්‍ය වෙලා යනවනේ. එයා දකින්නවා Tamanගේ ප්‍රියයන් වෙන වෙනකොට දුක උපන්නා. වේදනාවක් උපන්නා. එතකොට මේ වේදනාව අතීතේ අනිත්‍ය වෙලා ගියා. එතකොට මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් ද වේදනාව? නෑ වේදනාව අනිත්‍ය වෙලා යන එකක්. අනාගතයටත් එහෙමනම් දැන් අතීතයේ අනිත්‍ය වෙලා ගිය වේදනාවක් නම් තියෙන්නේ අනාගතයටත් අනිත්‍ය වෙලා යන වේදනාවක් තියෙන. සමහර විට සුගතියයි විපාකේ අනිත්‍ය වෙනකොට ආයෙත් නිරයට. සමහර නිරයට යයි කල්ප ගාණක් විඳවනකොට විපාකේ අනිත්‍ය වෙලා යනකොට ආයෙත් කොහේ හරි තැනකට වැටෙනවා. වේදනාව අනාගතයටත් බලනවා. දැන් මේ ජීවිතය තුල බලලා ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් සංසාරේ වේදනාව බලනවා. කොහොමද සංසාරේ වේදනාව බලන්නේ? සංසාරේ මම කොයි තරම් සැප වේදනාව විඳින්න ඇද්ද? පිනේ බලවත් අවස්ථාවක් තමයි සක්විති රජකම. ඒ කාලේ මම සැප විඳින්න ඇති. සක්විති රජකම අනිත්‍ය වෙලා යනකොට ඒ විපාකේ අනිත්‍ය වෙලා යනකොට ඒ වේදනාව මට ඒ සැප වේදනාව අහිමි වුණා. අතීතේ මම තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්න ඇති බල්ලෝ බලල්ලෝ අතර ඉපදිලා ඉන්න ඇති. ඒ වේදනාව අනිත්‍ය වෙලා ගියා කියලා මනසින් දකිනවා. ඒතර අතීතයටත් වේදනාව ගලපනවා අනාගතයටත් අනිත්‍ය වශයෙන් දකිනවා. දැන් මේ දේශනාවේදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා වේදනාව තුළ ආත්මය දකින්න එපා කියනවා. දැක්කොත් ජරා මරණ යට කරගෙන යනකොට ඇඟ ලෙඩ වෙනකොට හිතත් ලෙඩ වෙලා යනවා. ඒතර වේදනාව තුළ එයා දකින්නේ නැහැ ආත්මයක් විදියට. ආත්මයයි වේදනාව එකක් විදියට දකින්නෙත් නැහැ. වේදනාව නිසා ආත්මය පවතිනවා කියලා දකින්නෙත් නැහැ. ආත්මය නිසා වේදනාව පවතිනවා කියලා දකින්නෙත් නැහැ. එයා තණ්හාවෙනුයි දෘෂ්ටියෙනුයි වේදනාව අල්ලගන්නේ නැහැ. එයාට අද රැට මැරුණත් හරි සතුටෙන් ජීවිතේ හමාර කරලා දාන්න පුළුවන්. අද ගොඩාක් දෙනෙකුට ජීවිතේ සැඳෑ කාලේ වුණත් හරි ලස්සනට හොඳට ගෙවලා දාන්න බැරි වෙලා තියෙන්නේ. ඒගොල්ලන් මේ ධර්මයේ දන්නේ නැහැ. මේ වෙලාවෙත් මොකද්ද එකක් හොය ඉන්නවා. එතකොට මේ හොයන දේ තුලම ඒ නිසා තමයි මේක අත්හැර ගන්න බැරි. එයාට ජීවිතේ සැඳෑ කාලෙට එනකොට දරුවෝ ටික අත්හැර ගන්න බෑ. තමන් හොයාගත්ත රත්තරන් බඩු ටික අත්හැර ගන්න බෑ. මිල මුදල් ගෙවල් දොරවල් දීපල මේ ටික අත්හැර ගන්න බෑ. ඔය මොනවා කිව්වත් භෞතික දේවල් තියෙන කෙනෙකුට ඒව අත්හැර ගන්න බෑ. අපි කියාපු අර සම්මාදිට්ඨියෙන් හදාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගුණධර්ම ටික නැත්තම් එයාට කොහොමවත් බෑ මේක අත්හැර ගන්න. සීලයක් නැති මිනිහෙකුට පාන්ත කූල දුන්නට වැඩක් නැහැ. සීලයක් නැති මිනිහෙකුට හාමුදුරුවෝ වැඩම කරලා මේ පාන්ත කූලික වස්ත්‍ර පූජා කරලා හොඳ පෙට්ටියක් ගෙනල්ලා මේව මොනවා කරත් වැඩක් නැහැ පින්වත්නි. හේතුව තමයි උපාදානයට අනුව නම් භවයේ හැදින්නේ. අනික සීලයක් නැති මිනිහෙකුට මං හිතන්නේ මම හිතන විදියට සීලයක් නැති මිනිහෙකුට පන්සිල් දෙන්න ගියාට පස්සේ මිනිහා මාර අමාරුවක විශාල අර්බුදයක වැටෙනවා. දැන් ওই හාමුදුරුවෝ ගෙනල්ලා පිරිත් කියනවනේ ගෙවල් වල. සාමාන්‍ය කෙනෙක් මරණාසන්න වුණාම ලංකාවේ ඉතා ජනප්‍රිය ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒකේ කොටසක් තමයි මරණාසන්න වෙනකොට හාමුදුරුවෝ කෙනෙක් ගෙනල්ලා පිරිත් කියන එක. ඒතකොට පන්සිල් දෙනවනේ. දැන් සීලයක් නැති මිනිහෙකුට පන්සිල් දෙනකොට ඒ මිනිහා ඒ නිසාමයි නිරේ යන්නේ. දැන් ඔබට මේ කතාව හරි අමුතු කතාවක් වගේ පේනවා ඇති. දැන් දුසිල්වත් මිනිහෙකුට හාමුදුරුවනේ පන්සිල් දෙනකොට කොහොමද දුගතිය යන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. ප්‍රාණඝාතය කරගෙන ජීවිතේම සත්තු මරාපු මිනිහෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ මිනිහා ජීවිතේම සත්තු මරපු එක කරලා තියෙනවා. ඔන්න අපිට කියනවා හාමුදුරනේ අපේ තාත්තා අසරණයි. ඇවිල්ලා පිරිත් ටිකක් කියන්න කියනවා. අපි ඔන්න යනවා. ගිහින් පාණාතිපාතා වේරමණියා කියනකොට එයාට ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙනවා කියලා හිතන්න පුළුවන්. ලේසි වෙයිද? නැත්තම් මරාපු සත්තු ටික මතක් වෙයිද? පරණ ජීවිතේ ඔළුවට එන්නේ. ජීවිතේ කාමයේ වරදවා හැසිරිච්ච මිනිහෙක් ඉන්නවා කියලා හිතන්න. ජීවිතේම වරද්දගත් කාමයෙන් මුසපත් වෙච්ච සල්ලාල කම්බලින්ම ජීවිතේ ගත කරපු කාමයේ වරදව හැසිරිච්ච මිනිහෙක් ඉන්නවා. ඔන්න මරණාසන්න වෙලා ලෙඩ ඇඳට වැටෙනවා. දැන් ඇඳේ උඩ බලාගෙන ඉන්නවා.
අපි ගිහින් පිරිත් කියද්දී කාමයේ සුමිච්ඡාචාරා වේරමණී කියනකොට මම කාමයන්ගෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙනවා කියලා යාට අදහසක් ගන්න පුළුවන්ද? නැත්නම් පරණගත කරපු ජීවිතේද ඔලුවට එන්නේ? ඒකයි සීලයක් කාලයක් දිනු කරපු කෙනෙකුට පිරිත් ටිකක් කියන එක හරි උදව්වක් වෙයි. ಗುಣධර්ම නැති මිනිහෙකුට පිරිතේවත් බලපිහිටන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි කර්මයෙන් වැහිලා යනවා. අනිත් එක තමයි කිලේශාවරණ. කෙලෙස් වලින් වැහිලා යනවා. දැන් ඊළඟට මේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා මේ සංඥා උපාදානස්කන්ධේ. සංඥාව මොකක් නිසාද පින්වත්නි ඇති වෙන්නේ? සංඥාව ඇති වෙන්නේත් අපි ඉස්සෙල්ලා කියපු ස්පර්ශය නිසාමයි. වේදනාව ඇති වුණෙත් ස්පර්ශය නිසා, සංඥාව ඇති වුණෙත් ස්පර්ශය නිසා. හඳුනා ගැනීම. හඳුනා ගැනීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. එතකොට ස්පර්ශය තුළ හඳුනා ගැනීම වෙනකොට, ඒ කියන්නේ සංඥාව ඇති වෙනකොට ඒ සංඥාව මම කියලා අල්ලගත්තාම එයා අමාරුවේ වැටෙනවා. මරණාසන්න මොහොතේ ගොඩාක් වෙලාවට ඕක තමයි වෙන්නේ. දරුවොත් එක්ක තියෙන බැඳීම අත්හැර ගන්න බෑ. එතකොට සංඥාව තුළ ආත්මය දකින්න පටන් ගන්නවා. එක්කෝ ආත්මයයි සංඥාවයි එකක් කියලා දකින්න පටන් ගන්නවා. එක්කෝ යා සංඥාව නිසා ආත්මය පවතිනවා කියලා හිතන්න පටන් ගන්නවා. එක්කෝ ආත්මය නිසා සංඥාව පවතිනවා කියලා හිතන්න පටන් ගන්නවා. දෙපැත්තටම හිතනවා. එක්කෝ යා හිතනවා සංඥාව මම කියලා. මේ සංඥාව මගේ කියලා දරුවෝ ටික දකින්නකොට මොන මරණාසන්නයි. උඩ බලාගෙන ඇඳට වැටිලා ඉන්නකොට දරුවෝ ටික දකිද්දී එහෙම කඳුළු ගලාගෙන යන්නේ ඒ සංඥාවෙන් අනේ මගේ දරුවෝ කියලා හිතේ කඩාවැටීමක් ඇති වෙන නිසා. එතකොට සංඥාව මම කියලා අල්ලගන්න නැතුව ඉන්න දක්ෂ වුණොත්, සංඥාව මගේ කියලා අල්ලගන්න දක්ෂ නොවි හිටියොත්, එහෙම සංඥාව කෙරෙහි ආත්මය කියලා දෙයක් පවතිනවා කියලා හිතන්න දක්ෂ නොවුනොත්, ආත්මය කෙරෙහි සංඥාවක් තියෙනවා, සංඥාව කෙරෙහි ආත්මයක් තියෙනවා කියලා මෙන්න මේ විදියට උපාදානය කරගන්නේ නැතුව හිටියොත් පින්වත්නි, ඒකාන්ත වශයෙන් එයාගේ ජීවිතයේ සුගතියකට යන්න ඒක උදව් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා එහාට ගිහින් දක්ෂ කෙනා අතීත සංඥාව කොහොමද අනිත්‍ය වුනේ කියලා දකිනවා. අතීතේ හඳුනාගත් දේවල්, බිරිඳ, දරුවෝ අනිත්‍ය වුණ විදිය දකිනවා. සමහරට ඒ වෙනකොට Tamanගේ දෙමව්පියෝ එහෙම හිටියා නම් ඒගොල්ලෝ අනිත්‍ය වෙලා ගිය විදිය දකිනවා. ඒ හඳුනා ගැනීම අනිත්‍ය වුණා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වෙනකොට සම්මාදිට්ඨියට ඇවිල්ලානේ. සම්මාදිට්ඨියට ආපු කෙනාගේ ලක්ෂණයක් අපි ඉස්සෙල්ලා කිව්වනේ ලෞකික සම්මාදිට්ඨියේ අංගයක්නේ කර්මඵලය පිළිගන්න එක. කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන. එතකොට එහෙමනම් කලින් ඉපදිලා ඉඳලා තියෙනවනේ. සංසාරේ විශ්වාස කරගන්න කෙනෙක් කලින් ඉපදිලා ඉඳලා තියෙනවා කියලා විශ්වාස කරනවනේ. පටිච්ච සමුප්පන්නෝ මේක චක්‍රයක් වගේ කැරකි කැරකි යනවා කියලා විශ්වාස කරනවා නම් ඔන්න අතීත සංඥාව බලනවා. සංසාරගත සංඥාව. අතීතේ මම මේ විදියට හඳුනගෙන ඉන්න ඇති. මේ විදියටම අතීතේ දරුවෝ ඉන්න ඇති. අතීතේ ලස්සන බිරිඳක් ඉන්න ඇති. ස්වාමියෙක් ඉන්න ඇති. මේ විදියේ ලස්සන භෞතික දේවල් මට තියෙන්න ඇති. මේ විදියේ ප්‍රියමනාප දේවල් අතීතේ ඒවත් අනිත්‍ය වුණා. ඒවත් අත්හැරලා දාන්න උනා. එහෙමනම් මම මේ වෙලාවෙත් මේක අත්හරින්න ඕන කියන අදහස එනවා. ඒතකොට සංඥාවත් අනිත්‍ය වශයෙන් දකින්න පටන් ගත්තොත් එයාට මේ පංච උපාදානස්කන්ධ දුක ඉවර කරගන්න පුළුවන්. දැන් ඔන්න මම ආයෙත් අර ඉස්සෙල්ලා කියපු එකක් කියනවා. මොකද්ද පින්වත්නි? මෙන්න මේ වාක්‍ය හොඳට ඔලුවට දාගන්න. මෙන්න මේ වාක්‍ය තදෙන් ඔලුවට දාගන්න. ඒ තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනකොට තමයි සෝතාපන්න වෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනකොට මොකද්ද වෙන්නේ? හොඳට ඔලුවට දාගන්න. සෝතාපන්න වෙනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නකොට රහත් වෙනවා. අනිත්‍ය වශයෙන් දකිනකොට සෝතාපන්න වෙනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නකොට, මේ දුක අවබෝධ කරගන්නකොට එයා රහත් වෙනවා. අනිත්‍ය වශයෙන් දකින්න කෙනාට මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්න බෑ. හැබැයි මේක අර පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයේ හතරට බෙදලා ඒ න්‍යාය පැය දෙකක් විතර යනවා පැහැදිලි කරන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන හතරත්, ඊට පස්සේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සන ධම්මානුපස්සන හතරයි. මේ හතරේ ගොඩවල් හතර තුනක් නේ තියෙන්නේ. ඒතකොට ඔය න්‍යායනුත් ගලපන්න පුළුවන්. ඒක මේ වගේ. ඒක එහෙම කියන්න බෑ. මම නිකන් සරලව කියන්නම්, මිනිසුන්ගේ ඔළුවට වෙන අදහසක් යන්න පුළුවන්.
දැන් සෝතාපන්න වෙන්න වඩන්න ඕන කායානුපස්සනාව. ඔන්න දැන් ඔළුවට ඉන්න පුළුවන්. එහෙනම් කායානුපස්සනාවෙන් නැතුව සෝවන් වෙන්න බැරිද? සෝතාපන්න වෙන්න කායානුපස්සනාව වඩන්න ඕන. කායානුපස්සනාව තුළින් තමයි සෝතාපන්න වෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් යා පටවි ස්වභාවය ගැන අවබෝධ හදාගන්නවා. පටවිය පිළිබඳ ගැඹුරින්ම අවබෝධ කරගන්නකොට එයා ඒකට වඩන්න ඕන කායානුපස්සනාව. මේ කය පටවි ස්වභාවයෙන් තියෙන්නේ. මේ ඇඟ තියෙන්නේ පටවි ස්වභාවයෙන්. මේ පටවි ස්වභාවයෙන් පවතින එක ගැන අවබෝධ කරගන්න කායානුපස්සනාව වඩන්න ඕන. එතකොට පටවි ස්වභාවයේ පිළිබඳ කායානුපස්සනාව වඩනකොට සෝතාපන්න වෙනවා. ආපෝ ස්වභාවයෙන් පවතින වේදනා ආපෝ ස්වභාවයෙන් වේදනානුපස්සනාව වැඩිමින් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද වේදනාව යන්නේ ආපෝ ස්වභාවයේ. එක තැනකින් අත තදයට ගැට ගැහුවට පස්සේ එතනින් එහාට වේදනාව යන්නේ. එතකොට වේදනාව යන්නේ ආපෝ ස්වභාවයෙන්. හොඳට බලන්න තදයට ගැටයක් ගැහුවට පස්සේ අතකින් වේදනාව හරිම හිමීට යන්නේ. ඊට පස්සේ වේදනාව ගමන් කරන්නේ ලේ ධාතුවත් එක්ක. එතකොට ආපෝ ස්වභාවයෙන් තමයි වේදනාව යන්නේ. ආපෝ ස්වභාවය පිළිබඳ ඉතා ගැඹුරින්ම මම කියන්නේ මේක එක න්‍යායක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් "හා එහෙනම් ඔබ වහන්සේ කියන එකමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙල?" නෑ ඒකම නෙමෙයි. ඒක නානා පරයයන් කියන්න පුළුවන්. ඇයි අර බහුවේදනී සූත්‍රයේ වේදනාව ගොඩාක් බෙදලා බුදුහාරු බණ කියන්නේ? මහණෙනි මම වේදනාව තෙවැදෑරුම් කරලත් කියනවා, ඊට වඩාත් කියනවා, ඕන්නම් මම 18කට බෙදලත් කියනවා. දැන් උන්වහන්සේට මේක ගැන කියන්න ඕන වුණාම හිටි ගමන් නාම රූප කියලාත් බණ කියලා තියෙනවා. ඒතර කෙනෙක් කියන්නේ කාටවත් කියන්න බෑනේ නං හොඳයි නාම රූප කෙරෙහිම අවබෝධයේද ධර්ම අවබෝධය කරන එකම ක්‍රමේ නෑ. උන්වහන්සේ ඊළඟට කියනවා මේ පවතින ස්වභාවය පිළිබඳ උන්වහන්සේ ස්කන්ධ ධාතු ආයතන විදියට බෙදලත් කියනවා. ස්කන්ධ ධාතු ආයතන විදියට බෙදලත් කියනවා. තවත් විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්වභාවය ගැනත් කියලා කියනවා. තව විදියකට උන්වහන්සේ බාහිර අභ්‍යන්තර ආයතන ගැන විස්තර කරලත් කියනවා. අර 18කට බෙදලත් උන්වහන්සේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා බෙදාගෙන ගිහින් උන්වහන්සේ කියනවා ඇස කන නාසය දිව ශරීරයේ මනස 6යි. ඊට පස්සේ බාහිර රූප තියෙනවා බාහිර කාරණා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා 6යි. ඒතර 12යි. ඇසයි රූපයයි දෙකම එකතු වුණාම ඇසේ විඥාණය කනයි ශබ්දයයි දෙක එකතු වුණාම කනේ විඥාණය මේ විදිහට එතකොට 6 ගත්තම 18යිනේ 18කට බෙදලත් කියලා තියෙනවා. උන්වහන්සේ එක විදිහට කියනවා. නානා පරයයන් කියලා තියෙනවා. එන කෙනාගේ අවබෝධයේ හැටියට කියනවා. ඒ වගේ එක න්‍යායක් තමයි මම කිව්වේ. මේ විදිහට මේ අර පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයත් රූප මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල පිළිවෙලට පෙළගස්සලා මේක සූත්‍රයක් වගේ. ඊට පස්සේ පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මේ ටිකත් ගලපලා දැන් මේ ගැලපීම හරියටම ගලප ගන්නකොට තමයි අර එක තැනක උන්වහන්සේ කියන්නේ ඒකායනෝ මග්ගෝ අයම් බික්කවේ මහණෙනි ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානය පිය උරුමේ භූමිය සතර සතිපට්ඨානය මෙන්න මේ න්‍යාය ගැන හිතන කෙනෙකුට මම මේ කියන එක ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔය කියන එක උඩින් අල්ල ගන්න එපා. ඕක පැය දෙකක විතර විස්තරයකින් මේ මාර්ගඵලවලට කොහොමද අර අපි කතා කරන සතිපට්ඨානේ පාවිච්චි කරන්නේ කියන එක වෙනම බණක්. අපිට ඒක එහෙම එකක් මේ වෙලාවේ කියන්න උවමනාවක් නැහැ. දැන් ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන කාරණේ. දැන් රූප උපාදානස්කන්ධයත් වේදනා උපාදානස්කන්ධයත් සංඥා උපාදානස්කන්ධයත් එයා ආත්මීය වශයෙන් ගලපන්නේ නැතුව ආත්මය දකින්නේ නැතුව ආත්මයයි මේ කියපු ඒවා එකක් විදිහට දකින්නේ නැතුව මෙහෙම හිටියාට පස්සේ පින්වත්නි යා තුල එයාව ජරා මරණයට කරගෙන යනකොට හිත ලෙඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි සංස්කාර උපාදානස්කන්ධය සංස්කාර තුල ආත්මය දකින්නේ නැතුව ආත්මය තුල සංස්කාර ස්වභාවයක් දකින්නේ නැතුව දෙපැත්තටම. එතකොට ආත්මයයි සංස්කාරයි එකක් විදිහට දකින්නෙත් නැතුව සංස්කාර මගේ කියලා දකින්නෙත් නැතුව සංස්කාර මම කියලා දකින්නෙත් නැතුව ජීවිතේ හමාර කරලා දානකොට ජීවිතේක හුරු චින්තනයක් විදියට භාවිතා කරන්න පටන් ගත්තම එයා මරණාසන්න මොහොතේ හිත ලෙඩ වෙන්නේ නැතුව ජීවිතේ S2 පියාගන්න යාට පුළුවන්. එතකොට සංස්කාරයේ දිහා බලනකොට එයා අතීත සංස්කාරات බලනවා.
පුණ්‍ය සංස්කාර අනිත්‍ය වෙලා ගිය. දැන් මම කියන්නේ සංස්කාර මේ හැම එකක්ම අනිත්‍ය වශයෙන් අතීතයට බලන්න බුදුහාරුව ගැන්නුවා කියලා. දැන් අතීතයට බලන්නේ දැන් සංස්කාරයත් අතීතේ කොහොමද අනිත්‍ය වුනේ කියලා බලනවා. ඊට පස්සේ සංසාරයේ සංස්කාර අනිත්‍ය වෙලා ආපු විදිය මනසින් දකිනවා. අතීතේ පුණ්‍ය සංස්කාර නිසා සක් දෙවිඳුන් වෙලා ඉඳ ඇති මම. එතකොට සංස්කාර නිසා තමයි සක් දෙවිඳුන් උනේ. එතකොට සක් දෙවිඳුන් උන අතීත පුණ්‍ය සංස්කාර අනිත්‍ය වෙලා යනකොට එහෙන් ආයෙත් නිරයට එක්කෝ പ്രേත ලෝකෙට අකුසල් සංස්කාරත් ඒ විදිහට දකිනවා. අතීතයේ මමත් කල්ප ගණන් නිරේ ඉඳ ඇති. නිරේට යන්නේ මොකක් නිසාද පින්වත්නි? අකුසල අන සංස්කාර නිසා. අකුසල් සංස්කාර නිසා. හැබැයි මම නිරේන් ගොඩ ආවා. අකුසල් සංස්කාර අනිත්‍ය වෙලා යනකොට ආයෙත් සුගතියට මම ආවා. අතීතයේ සංස්කාර අනිත්‍ය වෙලා යන ස්වභාවයක්. සංස්කාරය අනිත්‍ය වෙලා යනවා කියලා දකිනවා. එහෙමනම් යා අනාගතයටත් ගලපනවා. කොහොමද ගලපන්නේ? අනාගතයේත් සංස්කාර අනිත්‍ය වෙලා යනවා. අනාගතේ මම දිව්‍ය ලෝකෙ ගියත් වැඩක් නැහැ. අන්න එතන තමයි දිව්‍ය ලෝකේ යන චින්තනය සම්පූර්ණ බැහැර වෙන්න පටන් ගන්නෙ. වැඩක් නැහැ නේ. ඇයි ඉතින් සංස්කාර අනිත්‍ය වෙලා යනවා නම් දිව්‍ය ලෝකේ ගියාට වැඩක් නැහැ. ඒක අනිත්‍ය වෙලා යනකොට ආයේ නිරේනේ. දිව්‍ය ලෝකේ දැන් මෙහි ඉඳලා පින් කරලා දිව්‍ය ලෝකේ යන්න හීනමවන උපාසකම්මලාට ඒ හීනේ අත්හැර ගන්න තියෙන එකම රහස තමයි මේක. අතීතයේ සංස්කාර අනිත්‍ය වෙලා ගිය විදිය දකිනවා. අනාගතයටත් ඇති වෙන සංස්කාරات අනිත්‍ය වෙලා යයි කියලා දකිනවා. පුණ්‍ය සංස්කාර අනිත්‍ය වෙලා යනවා නම් දිව්‍ය ලෝකේ යන්නේ පුණ්‍ය සංස්කාර නිසා නම් ඒක අනිත්‍ය වෙලා යනකොට එහෙන් ආයේ නිරේට වැටෙයි, പ്രേත ලෝකෙට වැටෙයි, සතර අපායට වැටෙයි, එක්කෝ මනුස්ස ලෝකෙට වැටෙයි. මනුස්ස ලෝකේ සුගති භූමියක් තමයි. නමුත් ඉතින් සුගති භූමියක් වුණාට සුඩානි වගේ රටක ඉපදුනොත් එහෙම ඉතින් අර දැන් ඔබ දැකලා ඇති අන්තර්ජාලේ ඇටකටු ටික විතරයි, හඹ නැත්තම් ඇට ටිකක් වැටෙනවා. ඒ වගේ මිනිස්සු. එතකොට මේ මනුස්ස ලෝකේ ඉන්න සුගති භූමියක් වුණාට එහෙම ඉපදුනොත් එදා වේල කන්න නැහැ. එතකොට මේ පින පුණ්‍ය සංස්කාර අනාගතයටත් අනිත්‍ය වෙලා යන එකක් නම් එයා මෙන්න මේ විදියට දැක්කහම මරණාසන්න මොහොතේ සෝතාපන්න වෙන්න පුළුවන් පින්වත්නි. හරි එක හාමුදුරුව කෙනෙක් ලංකාවේ මේ අටුවා ග්‍රන්ථවල ඉතා ලස්සන සිද්ධියක් මේක මතක් වෙන්නේ. එක හාමුදුරුව කෙනෙක් හොඳට බණ කියන්නේ හිටියා. ගෝලියෝ ගොඩාක් ධර්මය අවබෝධ කරා. ඉතින් එක දවසක් ගුරු ස්වාමීන් වහන්සේ හොඳටම ලෙඩ වුණා. දැන් ලෙඩ ඇඳේ. විශාල පිරිසක් උන්වහන්සේ නිසා හිත හදාන තියෙනවා. විශාල පිරිසක් හිත හදාගත්ත නිසා දැනගත්තා අපේ ගුරු ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳට වැටිලා මරණාසන්නයි කියලා. මිනිස්සු හතර වටේටම එකතු වුණා. එකතු වෙලා දැන් සමහර වෙලාවට අද වගේ මේ රහත් වෙච්ච ඒවා සෝතාපන්න වෙච්ච ඒවා කිය ගියෙත් නැහැ. මොකද කිය ගියා දැන් මේකම කියනකොට කෙනෙක් කියන්න පුළුවන් හොඳයි රහත් වුණාම එහෙනම් කියන්නෙම නැද්ද? නෑ කියපු අවස්ථාවක් තියෙනවා. දැන් මේ වෙන සමහර විට අද නම් රහත් වෙනවා කියන්නේ බිස්නස් එකකට. ඇත්තම කතාව තමයි. දැන් මේක හොඳට විවෘතව කිව්වම රහත් වෙනවා කියනකොට ටිකක් ඇඟ බේර ගන්න එක හොඳයි. මොකද අද රහත්කම පාවිච්චි කරන්නේ Tamanගේ ලෞකික අදහස් වෙනුවෙන්. රහත්කම මතක් වෙනකොටත් සමහර මිනිසුන්ට අදහස් වෙන්නේ මහා ජරා අදහස්. සමහර පැවිද්දොන්ටත් එහෙමයි. එතකොට ඒ කාලේ උන්වහන්සේලාට එහෙම හංගවන්න උමනාවක් තිබෙත් නැහැ. ಗುಣධර්ම රහසේ රැක්කා. ප්‍රදර්ශනය කරේ නැහැ. දූතාංග ගැන එහෙම අපිට වෙනම බණක් කියන්න පුළුවන් පැය දෙකක විතර. දූතාංග ආරක්ෂා කරපු මුනිවරු කාටවත් කිව්වේ නැහැ, ගෝලයටවත් කිව්වේ නැහැ. පත්තපිණ්ඩිකාංගේ සමාදන් වෙලා එක ආරාමේ ඉන්නවා. අල්ලපු ඇඳේ ඉන්නවා. මේ පැත්තේ ගෝලයා ඉන්නවා. දන්නේ නැහැ අපේ ගුරු ස්වාමීන් වහන්සේ පත්තපිණ්ඩිකාංගේ සමාදන් වෙලා කියලා. හේතුව තමයි ගුණවත්කම් පෙන්වන්න උවමනාවක් තිබ්බේ නැහැ. සමහර විට ওই ගුණවත්කම් පෙන්නනවා කියන්නේම ඇතුළ හිස් කියන එක. අභ්‍යන්තර හිස් වෙනකොට ಗುಣධර්ම වැඩියෙන් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් මේ එක හාමුදුරුව කෙනෙක් හොඳටම ලෙඩ ඇඳේ. දැන් මිනිස්සුත් ඇවිල්ලා වටේටම ඉන්නවා. අනිත් එක තමයි බොහොම බැරෑරුම් ප්‍රශ්නය. විශාල ගෝල පිරිසක් ධර්මයේ වටේ එකතු වුණා. ඒ ඔක්කොම එක පැත්තකින් ඉන්නකොට මිනිස්සු ඇහුවා අනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳේ නම් උන්වහන්සේ පිරිනිවන් පාණ්ඩවද්ද දන්නේ යන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට අදහසක් තිබිලා තියෙනවා අපේ ගුරුවරයා රහත් වෙලා වද්ද කියලා. අනේ අපේ ස්වාමීන් වහන්සේ මොකක් හරි
මනුස්ස ගුණධර්ම අභිබවා ගිය ඉහළ ආධ්‍යාත්මික තලයක ඇති කියලා. මොකද බණ කියන විදියෙන් හිතන්න බෑ පින්වත්නි. දැන් අද මිනිස්සු විමුක්තිය ගැන අදහසක් ගන්නේ බණ කියන විදියෙන්. පින්වත්නි පොත් බැලුවාම බණ කියන්න පුළුවන්. මේ බණ කියනේ වගේ නම් විමුක්තිය ගැන අදහසක් ගන්න එපා. පරම සත්‍ය අවබෝධ කරලා කියලා හිතන්න බෑ. හොඳට මතක තියෙන මිනිස්සෙකුට බණ කියන්න පුළුවන්. මේ බණ කියන විදියෙන් සිවුර පොරවන විදියෙන් නම් හිතන්න එපා මේ අවබෝධය එහෙම එකක් වෙන්නේ නැති කියලා. අවබෝධය බාහිරින් හොයන්න බෑනේ. සමහර විට හරියට ඇඳුමක්වත් නැති, ඒ කියන්නේ වස්ත්‍රයක්වත් නැති, අඳින්න නිශ්චිත ඇඳුමක්වත් නැති බාහිය වගේ කෙනෙකුත් පරම සත්‍ය අවබෝධ වුණා නම් අවබෝධ කරගත්තා නම් ඒක ඇඳුමින් කරන්නම බෑනේ. අනික ඇඳුම ඔස්සේ විමුක්තිය නෑනේ. ඇඳුම ඔස්සේ තියනවා නම් බුදුරජාණන් වහන්සේ පටාචාරාව ඇඳිවතත් නැති වෙනකොට බුදුහාරෝ යාටවත් ගේට්ටුව වහන්නේ නෑනේ. ඒක නිවිතේ ඊට විශේෂ කාරණේ. ඇඳුමත් එක්ක විමුක්තිය සම්බන්ධ නෑනේ. කෑමත් එක්ක විමුක්තිය සම්බන්ධ නෑ කියලා මහා සිංහනාද සූත්‍රය, අරිය පරියේෂණ සූත්‍රය, ආමගන්ධ සූත්‍රය වගේ දේශනාවලින් හොඳට තේරෙනවා. අද මිනිස්සු කෑමෙන් තමයි නිවන හොයන්නේ. ඒ වගේ ඒ කාලේ මිනිස්සු එහෙමනේ හරි ඥානවන්තයි. අද ඒකයි නිවන අවබෝධ වෙන්නේ නැත්තේ. සසර දුක ඉවර කරගන්න අහලකවත් මිනිස්සු නැත්තේ හේතුව තමයි මිනිස්සු හිතාගෙන ඉන්නවා අඳින විදියෙන්, පළඳින විදියෙන්, කන විදියෙන්, බොන විදියෙන්, පරණ ජීවිතයෙන් විමුක්තිය හොයනවා. පින්වත්නි පරණ කුණු ගොඩාක් තිබුණට ඉක්මනින් නිවන අවබෝධ කරන්න පුළුවන්. දැන් මම මේ කියන සමහර ඒවා කෙනෙකුට මහමුතු කතා වෙන්නත් පුළුවන්. පරණ වැරදි ගොඩාක් තිබ්බම ඉක්මනට නිවන් දකින්න පුළුවන්. හේතුව තමයි පරණ වැරදි ගොඩාක් තිබුණා ඉක්මනට නිවන් දැකලා තියෙනවා. දැන් පරණ වැරදි ගොඩාක් තියෙන කෙනෙක් නිවනට එන්නේ එයා ආදීනවයක් දන්නවා, පරණ වැරදි වල ආස්වාදයක් දන්නවා. දැන් පරණ වැරදි ගොඩාක් තිබ්බාම විමුක්තියට කිට්ටු වෙන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ආය අලුතෙන් වැරදි කරන්න ඕනේ නැහැ. මම කියන්නේ පරණ වැරදි තියෙන කෙනෙකුට උනත් බුදුහාමුදුරුවෝ දොර වැහුවේ නැහැ. අම්බපාලි කියන්නේ ಭಾರತයේ හිටපු ඉතා මිනිසු අතර ඉතා ප්‍රසිද්ධ වෙච්ච ගණිකාවක්. බුදුහාමුදුරුවෝ එයාටවත් දොර වහලා කියන්නේ නැගණි ඔයා ගිහින් හැදිලා ආවහම මම බණ කියන්නම් කියලා. විශාල මාලා ඝාතකයෝ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා සදාකාලිකවම දුක ඉවර කරගත්ත. පරණ ජීවිතේ විමුක්තියට අදාළ නැහැ. හැබැයි උන්වහන්සේ දේශනා කරන්නේ ආනන්තරීය පාප කර්ම වලින් මෙහා පැත්තේ වැරදිලා තිබ්බොත් හදාගන්න පුළුවන්. දැන් මේ හාමුදුරුවෝ ළඟට Tamanගේ ගෝලෝ ටිකයි අනිත් ගිහි අයයි ඔක්කොම ආවා. ගිහි අය අතර කසුකුසුවක් ඇති වුණා. අනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ හොඳට හිත හදාගෙන ඉන්න ඇත්තේ අපිට බණ කිව්වනේ. එතකොට උන්වහන්සේ රහත් වෙලාවක්ද දන්නේ මේ වෙලාව තමයි ආගම. මොකද අර මරණාසන්න වෙලාවේ කියලා තියෙනවා. Tamanගේ අධිගමයක් තිබ්බොත් ඒ කාලේ ක්‍රමයක් තිබිලා තියෙනවා මේ මම සෝතාපන්න වෙලා හිටියේ කියලා මරණාසන්න වෙලාවේ කියලා තියෙනවා. එක හාමුදුරුව කෙනෙක් ඇතුළට ඇවිල්ලා අහලා තියෙනවා ස්වාමීනි එළියේ කතාවක් යනවා ඔබ වහන්සේ ලබාපු අධිගම තත්ත්වයේ මිනිසුත් දැකලා හිත පහදව ගන්න කැමතියි කියලා. ඒ වෙලාවේ කියලා තිනවා අනේ ආයුෂ්මතුනි මම සෝතාපන්නවත් නැහැ. අර හාමුදුරුවෝ ඔළුවේ අත ගහගත්තා. අනේ ස්වාමීනි ඕක කොහොමද මිනිසුන්ට කියන්නේ? ඔබ වහන්සේ සෝතාපන්නවත් නැත්තම් ඒක මිනිසුන්ට කියන්න පුළුවන්. ඔය කතාව මිනිසුන්ට කියන්න බෑනේ ස්වාමීනි කියලා මේ කතාව දුර දිග යනවා. ඒ වෙලාවේ එහෙනම් ආයුෂ්මතුනි මගේ පොඩ්ඩක් මේ කොන්ද කෙලින් කරන්න කියලා හිමීට හැඳින් බාගීට වාඩි කරවලා එහෙම පළඟක් බැඳලා වාඩි කරලා තියෙනවා. අවුරුදු 35ක් එක දිගට පැවිද්දී නිකැලල් සීලයක් රැකලා තියෙනවා. නිකැලල් සීලේ අදිෂ්ඨාන කරලා මේ පොඩි වෙලාවකින් උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා කියලා තියෙනවා දැන් ආයුෂ්මතුනි ගිහින් කියන්න ගුරු ස්වාමීන් වහන්සේට රහත් වෙලා කියලා. දැන් ওই කතාව එකපාරේ ඔළුවට එනකොට කෙනෙක් කියන්න පුළුවන් මේ පැයකින් හමාරකින් රහත් වෙන්න පුළුවන්ද? පුළුවන් විදිහ තමයි පින්වත්නි අර මේ විදිහට හිත දිහා බලන එක. දැන් මං කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ ධර්මී දන්න කෙනෙකුට හරි ලේසි ආවර්ජනය කරගන්න. හරීම පහසුවෙන් ධර්මයේ දන්න කෙනෙකුට ආවර්ජනය කරගන්න පුළුවන්. එතකොට සංඥා උපාදානස්කන්ධේ දැන් අපි මේ කතා කරේ සංස්කාර උපාදානස්කන්ධේ. දැන් මේක අතීතයට ගලපා බලනකොට හරි ලේසි සත්‍ය අවබෝධය Tamanගේ අභ්‍යන්තරයෙන් මතු කරගන්න. එතකොට සංස්කාරය අතීතයටත් බලනවා අනාගතයටත් බලනවා. අනාගතයට බලලා අනිත්‍ය වශයෙන් තමයි දකින්නේ. කොහොමද අනිත්‍ය වශයෙන් දකින්නේ? අතීත සංස්කාරات අනිත්‍ය වුණා, අනාගත සංස්කාරات අනිත්‍යයි.
අනාගතේ තත් දිව්‍ය ලෝකෙ ගියත් වැඩන්නේ. නිරේට ගියත් ඒවත් අනිත්‍ය වෙලා යනවා. අකුසල් සංස්කාර අනිත්‍ය වෙලා යනකොට ආය කොහෙට හරි මං වැටෙයි. සංස්කාරය අනිත්‍ය වශයෙන් දැක්කට පස්සේ එයා තුළ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පරම සත්‍ය අභ්‍යන්තරේ මතුවෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ තමයි විඤ්ඤාණුපාදානස්කන්ධය පිළිබඳ මරණාසන්න මොහොතේ ඉන්න කෙනෙක්, සිහිය පවත්වාගෙන ඉන්න කෙනෙක්, ජීවිතයේ සැඳෑ කාලේ ඉන්න කෙනෙක්. දැන් මේ මිනිස්සයා ජීවිතයේ අන්තිම කාලේ ඉන්න කෙනෙක්. ජීවිතයේ සැඳෑ කාලයට පත්වෙච්ච මිනිස්සෙකුට මේ සාරිපුත්තහාරෝ බණ කියන්නේ. දැන් එයාට කියනවා මේ හිත ලෙඩ වෙන්නේ නැතුව ඇඟ ලෙඩ වුණාට කමක් නැහැ, ඇඟ ව්‍යාධියටපත් වුණාට කමක් නැහැ, ඇඟ ඔසවාගෙන හිටියාට කමක් නැහැ, ඇඟ මේ රිදුම් දෙන ගමන් හරි කමක් නැහැ. හිත රිදුම් දෙන්නේ නැතුව, හිත වේදනාවටපත් වෙන්නේ නැතුව, හිත පීඩාවටපත් වෙන්නේ නැතුව, හිත ජරා කරගන්නේ නැතුව. දැන් ගොඩාක් දෙනෙකුට මරණාසන්න මොහොතේ හිත කුණු වෙන්න පටන් ගන්නවා. ඇඟ කුණු වෙන එක සාමාන්‍ය දෙයක්. කොහොමත් ඇඟ කුණු වෙලා යනවා. ඇඟ කුණු වුණාට කමක් නැහැ. හිත කුණු වුණොත් එහෙම ඇඟ කුණු වෙන එකට වඩා බරපතලයි. විඤ්ඤාණ උපාදානස්කන්ධය එයා අතීතයටත් ගලපනවා, අනාගතයටත් ගලපලා අනිත්‍ය වශයෙන් දකිනවා. විඤ්ඤාණය තුල ආත්මය දකින්නේ. අන්න ඒක තමයි වැදගත්ම දේ. දැන් මේ දේශනාව පැහැදිලිවම තියෙනවා. විඤ්ඤාණය තුල ආත්මයක් දකින්නේ. ආත්මයයි විඤ්ඤාණයයි එකක් කියලා දකින්නෙත් නැහැ. ආත්මය කියන එක විශාල ධර්ම විග්‍රහයක්. ඒක පුදුම තරම් විග්‍රහ සහගත ධර්ම පරයයක්. ආත්මය තුල විඤ්ඤාණය දකින්නෙත් නැහැ, විඤ්ඤාණය තුල ආත්මය දකින්නෙත් නැහැ. ආත්මය කෙරෙහි විඤ්ඤාණය පවතිනවා කියලා දකින්නෙත් නැහැ, විඤ්ඤාණය තුල ආත්මය පවතිනවා කියලා දකින්නෙත් නැහැ. එතකොට එහෙම දකින්න නැති කෙනා පින්වත්නි තණ්හාවෙන්, දිට්ඨියෙන් විඤ්ඤාණය අල්ලගන්නේ නැහැ. ඒ නිසා යාගේ හිත ඊටාම පාරිශුද්ධ බවකින් ජීවිතේ හමාර කරලා දාන්න පුළුවන්. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ස්පර්ශයේ නිසා නම් විඳීම් හටගන්නේ. දැන් මේ අපි තනින් තන කියවනේ පස්සපච්චය වේදනා කියන එක. මම හිතන්නේ මේ දේශනාවේදී ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා කියන එක අපි තනින් තන කිව්වා. පින්වත්නි ස්පර්ශය නිසා විඳීම් හටගන්නේ ක්‍රම තුනකට. දැන් අපි හිතමු දැන් ස්පර්ශයේ අනිත්‍ය වශයෙන් දකිනකොට ස්පර්ශයේ එක්කෝ ස්පර්ශයේ හේතුවෙන් ඇති වෙන්නේ ඒක හරිම විස්තරාත්මකයි. හැබැයි කෙටියෙන් අපි හකුලලා ගත්තොත් එහෙම එක්කෝ දැක්කා කියන තැන නවතිනවා. ස්පර්ශය නිසා වෙන්නේ ඔච්චරයි. දැන් ස්පර්ශය නිසා නම් වේදනාව හටගන්නේ. ස්පර්ශය නිසා වෙන්නේ එක්කෝ දැක්කා කියන එක අල්ල ගන්නවා, එක්කෝ ඇහුණා කියන එක අල්ල ගන්නවා, එක්කෝ දැනුණා කියන එක අල්ල ගන්නවා. ඔය තුන විතරයි. ඒතර ඇස කන නාසය දිව ශරීරේ නෙමෙයි ටික ඔක්කොම වෙන්නේ. එක්කෝ දැක්කා කියන තැන අල්ල ගන්නවා, එක්කෝ දැනුණා කියන තැන අල්ල ගන්නවා, එක්කෝ ඇහුණා කියන තැන අල්ල ගන්නවා. දැන් රහත් මුනිවරුන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ මේ ටික අල්ලගෙන තණ්හාවෙන් තෙමණ්ඩ යන්නේ නැහැ. දැන් මේ දේශනාවේ තියෙනවානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තුලම මහණෙනි ආත්මය දැක්කොත්, මේ තුල ආත්මය පවතිනවා කියලා දැක්කොත්, මේ දෙකමයි ආත්මයයි එකක් කියලා දැක්කොත්, ආත්මය නිසා පංච උපාදානස්කන්ධය පවතිනවා, පංච උපාදානස්කන්ධය නිසා ආත්මය පවතිනවා. මේ විදියට දැක්කහම යා ඒක අල්ලගන්නේ කොහොමද? අපි දැන් මෙච්චර වෙලා කතා කරා කොහොමද? එක්කෝ තණ්හාවෙන් අල්ල ගන්නවා, එක්කෝ දිට්ඨියෙන් අල්ල ගන්නවා. එක්ක තණ්හාවෙන් අල්ල ගන්නවා, එක්ක දිට්ඨියෙන් අල්ල ගන්නවා. එතකොට තණ්හාවිනුයි දිට්ඨියනුයි අල්ල ගන්න බව මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ සඳහන් වෙනවා. දැන් රහත් මුනිවරුන්ගේ ස්වභාවය තමයි තණ්හාවෙන් තෙත් කරන්නේ මේ පංචස්කන්ධයේ තණ්හාවෙන් තෙත් කරන්නේ. එතකොට තෙත් කරන්න ගියන් පස්සේ තමයි උපාදානිය වෙන්න පටන් ගන්නෙ. ඔබ දන්නවා ඇති බුද්ධ ශාසනයේ තියෙන ඉතා අනුවේදනීය සිද්ධියක් තියෙනවා. ඒ තමයි මං හිතන්නේ මේ වගේ සිද්ධි නෑ බුද්ධ ශාසනයේ. උත්පලවන්නා කියන රහත් භික්ෂුණිය සල්ලාල තරුණයෙක් විසින් දූෂණය කරනවා. ඒ වගේ සිද්ධි තාම අඩුවෙන් බුද්ධ ශාසනයක තියෙන්නේ. උත්පලවන්නා කියන භික්ෂුණියගේ කුටියේ ඇඳ යට නිදාගෙන හිටිය තරුණයෙක් ඇයව දූෂණය කරනවා. එතකොට ඇය ඔහුට කරුණු කියනවා. නමුත් ඔහු ඊටාම පෞකාර වැඩක් කරලා
කුටියෙන් පලා යනවා. රහත් උත්තමාවියක් තමයි මේ දූෂණයට ලක් වෙන්නේ. මේ වගේ සිද්ධි මම දන්නා හැටියට නම් බුද්ධ ශාසනය තවත් මුණ ගැහිලා නැහැ. ඇයි උදේම නැගිටලා බුදුහාමුදුරුවෝ මුණ ගැහින්න යනවා. උන්වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි එක සල්ලාල තරුණයෙක් මගේ සයනේ යට නිදාගෙන ඉඳලා මම කුටිය වහලා පහන නිමන වෙලාවේ ඔහු මාව දූෂණය කළා. ස්වාමීනි ඔහු මාව දූෂණය කළා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එකපාරම අහන්නේ එක ප්‍රශ්නයයි. උන්වහන්සේ අහන්නේ උත්පලවන්නා ඔයා ඉවසුවාද? එච්චරයි. දැන් ඉවසුවාද කියලා කෙනෙක් අහනකොට අපේ ඔළුවට ඉවසීම ගැන එන කතාව නෙමෙයි මේ බුද්ධ ආදී රහත් මුනිවරුන්ගේ අභ්‍යන්තර හිතේ ඇති වෙන අදහස. උත්පලවන්නා ඔයා ඉවසුවාද කියලා අහනකොට අපිට ඒ වගේ කතාවක් ඇහුවොත් කියයි අනේ ස්වාමීනි ඔව් ඉවසුවා මං එහෙම කියලා කියයි. හැබැයි උත්පලවන්නා කියන්නේ ස්වාමීනි මම ඉවසුවේ නැහැ. මම ඉවසුවේ නැහැ. හොඳයි උත්පලවන්නා කොහොමද ඉවසුවේ නැත්තේ? ස්වාමීනි මම යමක් දැක්කාද? ඔන්න බලන්න මම කියපු එක නෙමෙයිද කියලා. ස්වාමීනි මම යමක් දැක්කාද? දැක්කා කියන තැනම මම අතෑරියා. මං කියන්නේ කාරණා තුනයි කියලා. ස්වාමීනි මට යමක් ඇහුණාද? මගේ කනට වැටුණාද යමක්? ඇහුණා කියන තැනම මම අතෑරියා. මං කො එක්ක දකින්න ඕනේ, එක්ක අහන්න ඕනේ, එක්ක දැනෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇයි කියනවා ඒකේ දේශනාවල ඒ සම්බන්ධ විග්‍රහයන් වල මේක තියෙනවා. ස්වාමීනි මට යමක් දැනුණාද? දැක්කාද? දැක්ක තැන අත්හැරියා. ඇහුණාද? ඇහුණ තැන අත්හැරියා. දැනුණාද? නාසය හරහා දැනෙන්න පුළුවන්. ශරීරයේ ස්පර්ශය හරහා දැනෙන්න පුළුවන්. දැනීම ඊටාම පළල් දෙයක්. මගේ ශරීරයට ස්වාමීනි යමක් දැනුණාද? දැනුණා කියන තැනම අතහැරියා. ඊට පස්සේ අය කියනවා ස්වාමීනි මම දැක්ක දේවල් තෘෂ්ණාවෙන් තෙත් කරන්න ගියේ නෑ. ඒක තමයි ලස්සනම වාක්‍යය. ස්වාමීනි මට ඇහුණ දේවල් මම තෘෂ්ණාවෙන් තෙත් කරන්න ගියේ නෑ. ස්වාමීනි මට දැනුණු දේවල්, ඇහුණු දේවල්, දැක්ක දේවල් මම තෘෂ්ණාවෙන් තෙත් කරන්න ගියේ නෑ. අපිට වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය හරහා දකින, දැනෙන, ඇහෙන දේවල් හැම වෙලාවකම එක්ක තණ්හාවෙන් අල්ල ගන්නවා, එක්ක දිට්ඨියෙන් අල්ල ගන්නවා. මේ නකුල පිතා සූත්‍රයේ ඒකනේ තියෙන්නේ. දැන් මේ ඔක්කොම කියාගෙන ගිහින් සාරිපුත්තහරු කියන කතාව බලන්න. මේ පංච උපාදානස්කන්ධය එක්ක ආත්ම වශයෙන් අල්ල ගන්නවා, එක්ක මේ දෙක එකක් කියලා අල්ල ගන්නවා, එක්ක ආත්මය ඇස්සේ පංච උපාදානස්කන්ධය දකින්න හදනවා, පංච උපාදානස්කන්ධය ඇස්සේ ආත්මය දකින්න හදනවා, එක්ක පංච උපාදානස්කන්ධය මම කියලා හිතනවා, පංච උපාදානස්කන්ධය මගේ කියනවා. උන්වහන්සේ ළඟ ලස්සන වාක්‍යයක් කියනවා, හිත ලෙඩ වෙච්ච මිනිහා පංච උපාදානස්කන්ධය තුල තණ්හාවෙන් දිට්ඨි, එතන මානෙයි කියන වචනේත් නැහැ, තණ්හාවෙනුයි දිට්ඨියෙනුයි අල්ල ගන්නවා කියනවා. එයා ඇඟ ලෙඩ වෙනකොට ලෙඩ වෙලා යනවා කියනවා. ඇඟ ගඳ ගන්නකොට හිත ගඳ ගන්නවා කියනවා. ඇඟ රෝගී වෙනකොට හිත රෝගී වෙනවා කියනවා. ලෙඩ්ඩු මැද්දේ එයා බරපතල මානසික රෝගියෙක්. මානසික රෝගී කියන්නේ මේ අපි කතා කරන විෂාදේ වගේ මානසික රෝග වලින් නෙමෙයි. බරපතල උපක්ලේශ වලින් ලෙඩ වෙලා. ඒ උපක්ලේශ නිසා එයාගේ ජීවිතේ ගඳ ගන්නවා කියනවා. දැන් මේ කාරණේ කියන්නේ පංච උපාදානස්කන්ධය ආත්මයේ දකින්නෙත් නෑ මේකස්සේ, මේක දෙකක් විදියට දකින්නෙත් නෑ. පංච උපාදානස්කන්ධයේ ආත්මයේ තියෙනවා කියලා දකින්න මේ නොදක ඉන්න කෙනා ලෙඩ්ඩු මැද්දේ ඇඟ ලෙඩ වෙනකොට එයා හිත ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවා කියනවා. මෙහෙම කිව්වහම මෙයා නැගිටලා සාරිපුත්ත හාමුදුරුවන්ට වඳිනවා. වැඳලා කියනවා හරි ලස්සන බණක් ඇහුවා. ඇඟ ලෙඩ වෙනකොට ඒ ලෙඩ සාමාන්‍ය තත්වයක්. ඇඟ ලෙඩ නොවි තියාගන්න බෑ කාටවත්. හැබැයි ඉතින් හිත ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහගත් එක හරියටම මං ඔබ වහන්සේගෙන් දැනගත්තා කියලා යන්න ගියා. දැන් පංච උපාදානස්කන්ධයේ දුක අවබෝධ කරගන්න අවශ්‍ය අර අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික අංග පූර්ණේ කරගෙන ඊට පස්සේ ඒක ලෝකෝත්තර වශයෙන් දකින්න හරීම එක වචනකින් මම එක දෙයක් කිව්වා. ඒ තමයි ලෞකික අංග ටික ලෝකෝත්තර වශයෙන් දකින්න තියෙන්නේ අනිත්‍ය වශයෙන් දකින්න. සම්මාදිට්ඨිය ගැන මම ඔබට ලොකු විස්තරයක් කළා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය හදාගන්න විදිය.
අද හොඳ අභිධර්මයේ දන්න අය ඉන්නවා. පැය ගාණක් භාවනා කරන අය ඉන්නවා. සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තරංග වඩා ගන්න විදිය දන්නේ නැහැ. ලෝකෝත්තරංග වඩන්න ලොකු දෙයක් කරන්න නැහැ. අනිත්‍ය වශයෙන් දකින්නකොට ලෝකෝත්තරංග වැඩෙන්නේ. ඒකට මම ඔබට කියපු ලොකු විස්තරයක් තියෙනවා. හැම අංගයක්ම එහෙමයි. හැම අංගයක් තුළම අනිත්‍ය වශයෙන් දකින්න. මම සම්මාදිට්ඨිය ගැන ලොකු විස්තරයක් ඔබට කරා. හේතුව තමයි දැන් ඔබට මම ආයෙත් පොඩි සංඥාවක් ගැන කියලා නම් දැන් ලෞකික සම්මාදිට්ඨිය අංගයක් තමයි ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඕන විශ්වාස කරපු ගමන්ම සම්මාදිට්ඨියනේ. ලෞකික සම්මාදිට්ඨිය තමයි ඒක. ඕපපාතිකවත් සත්තු ඉන්නවා එච්චරයි. දැන් බටහිර ලෝකේ ඕපපාතිකව සත්තු විශ්වාස කරන්නේ නැහනේ. ඒගොල්ලෝ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පිළිගන්නවා, අතීන්ද්‍රිය ඥානයක් පිළිගන්නේ නැහැ. එතකොට අතීන්ද්‍රිය ඥානයක් පිළිගන්නේ නැති නිසා ඇහැට පේන ඒගොල්ලන්ගේ අනුභූතිවාදයේ සහ බුද්ධිවාදී චින්තනවල එහෙම එකක් නැහැ. ඇහැට පේනව පිළිගන්නවා, වෙනව පිළිගන්නේ නැහැ. නිරේ තියෙනවා කොහොම නිරේ පිළිගන්නේ නැහැ. එතකොට නිරේ අපිට ඒගොල්ලන්ට පෙන්වන්නත් බෑ. මොකද මේක පරිශනාගාරයක නලයක් ඇතුලේ කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයිනේ. එතකොට ධර්මයෙන් බලනකොට දැන් ඒකත් හරි අනුපූර්වයිනේ. පළවෙනියෙන් සද්ධාව හදාගන්න කියනවා. සම්මාදිට්ඨිය අංග ටික දිහා බලන්න. සද්ධාව හදාගන්න පළවෙනියෙන් එතකොට බුදුහාරෝ විශ්වාස කරනවා. ධර්මයේ විශ්වාස කරනවා. සංඝයා විශ්වාස කරනවා. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන ඔබ දන්නවා ඇතිනේ. එතකොට සද්ධාව ඇති වුණාම එයා කර්මඵලය පිළිගන්නවා. එතකොට කර්මඵලය අනිත්‍ය වශයෙන් දකින්නකොට ඔන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඕපපාතිකෝ සත්තු ඉපදෙනවා කියන එක ලෞකික සම්මාදිට්ඨිය. ඕපපාතිකෝ ඉපදෙන සත්තුත් අනිත්‍ය වෙලා යනවා කියලා මනසින් දකින්නකොට ලෝකෝත්තර හරි සරලයි නේ මේක. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ ලෞකිකාංග ටික අනිත්‍ය වශයෙන් දකින්නකොට. අම්මා තාත්තගේ ගුණ පිළිගන්න එක ලෞකික සම්මාදිට්ඨිය. අනේ අම්මා තාත්තාත් අනිත්‍ය වෙලා යනවනේ කියලා මනසින් දකින්නකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හැබැයි දැක්කටම මදි විපාකයේ දිහාත් බලලා විපාකයක් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. උදාහරණයක් විදියට බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන විශ්වාසය බුදුහාරු ගැන විශ්වාසයක් හෘද සාක්ෂියෙන් මතුවෙනවා නම් ඒක ලෞකික සම්මාදිට්ඨිය. එතකොට විපාකේ කොහොමද දකින්නේ? බුදුහාමුදුරුවෝ සරණ ගියාට පස්සේ ඒකාන්ත වශයෙන් සුගතිය යනවා. බුදුහාමුදුරුවෝ සරණ ගියාට පස්සේ බුද්ධානුස්සතිය වඩාගෙන ඉන්න කෙනෙක් සුගතිය යනවා. මරණාසන්න මොහොතේ බුදුහාරු සිහි වුණොත් දෙවිවරු අතර උපදී. දෙවිවරු අතර ඉපදුනත් විපාකේ අනිත්‍යයිනේ. බුද්ධානුස්සතිය නිසා දිව්‍ය ලෝකයයි. දිව්‍ය ලෝකෙ ගියත් විපාකේ අනිත්‍යයි. අන විපාකයක් අනිත්‍ය වශයෙන් දකින්න. හැම දෙයකම විපාකයක් අනිත්‍ය වශයෙන් දකින්නකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආදී අංග ටික පිළිවෙලින් වැඩෙනවා. එතකොට තමයි සතර සතිපට්ඨානෙ පූර්ණේ වෙන්න පටන් ගන්නෙ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වෙනකොට සතර සතිපට්ඨානෙ පූර්ණේ වෙනවා. සතර සතිපට්ඨානෙ පූර්ණ වෙනකොට මේ අනුපූර්ව ක්‍රමයට තමයි පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න තියෙන්නේ. මේ දුක අවබෝධ කරගන්න මේ දුක අනිත්‍ය වශයෙන් අවංකව නිකන් වචනවලින් නෙමෙයි අවංකව හෘද සාක්ෂියෙන් දකිනකොට හැම මොහොතකම කමටහනක් කරගෙන ඉන්නකොට එයා වැඩි කාලයක් යන ඉස්සෙල්ලා සෝවාන් වෙනවා. ගැඹුරින් පළල්ව අවබෝධ වෙනකොට දකින්නකොට නෙමෙයි අවබෝධ වෙනකොට රහත් වෙනවා. ඒතර ඕක තමයි මට මේ දේශනාව ඇසුරින් ඔබට කියන්න උවමනා වුණේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ දේශනාව මේ සසර දුක ඉවර කර ගැනීම පිණිස. ඇත්තට මේ ගත කරන ජීවිතය ගැන ඔබ සතුටු වෙන්න එපා. හේතුව තමයි මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්. අද කැම ටික අරගෙන හෙට උදේ වෙනකොට ඉන්න පුළුවන් වෙයිද දන්නේ. මේ අද රැයට ගන්න භෝජන සංග්‍රහය අන්තිම භෝජන සංග්‍රහය වෙන්න පුළුවන්. පින්වත්නි මේ දුක ගැන කලකිරෙන්න. මේ දුක ගැන කලකිරෙන්න. දුක ගැන කලකිරෙන්න කියලාද බුදුහාරෝ කිව්වේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඔව්නේ. අත නිබ්බින්දති දුක්ඛේ නිබ්බින්දති කියන්නේ පාලියෙන් කලකිරෙනවටනේ. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මහණෙනි දුක ගැන කලකිරීමම විසුද්ධියට මගයි කියලානේ කිව්වේ. මේ ගතවන දුක ගැන කලකිරෙන්න. ඒතර කලකිරෙන්න කියනකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් හිට මහාන වෙන්නද කියන්නේ කියලා. දුක ගැන කලකිරෙන්න මහාන වෙන්න ඕනේ නැහැ. මහාන වුණ අයට දුක ගැන කලකිරීමකුත් නැහැ ඔය කියන තරම්. මොකද පැවිද්ද තුල වුණත් වෙන වෙන ඉලක්ක මත උනාම මේ දුක ගැන කලකිරෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔය ඉන්න ගෘහස්ත කාමභෝගී ජීවිතයස්සේම දුක ගැන කලකිරෙන්න. මේ ගතවන හැම මොහොතක්ම භාවනාවක් කරගන්න. හැම වෙලාවකම සිහිය පවත්වන්න. එතකොට කෙනෙක් කියයි
මේ කාර්ය බහුල ජීවිතයේ සිහිය පවත්වන්න භාවනා කරන්න කිව්වට ඕවා කරන්න බෑනේ කියලා. වැඩ කරන වෙලාවෙත් සිහියෙන් වැඩ කරන්න. කෑම ටික කනකොටත් සිහියෙන් කන්න. කෑම පිඟාන අතට ආවහම කෑම එක දිහා බලාගෙන මෛත්‍රිය වඩන්න. විනාඩි භාගයක් විතර, තප්පර 30ක් පුළුවන්. මේ බත් පිඟාන මගේ අතට එම දක්වාම ගොඩාක් දෙනෙක් මහන්සි වෙන්නේ නැති, මේ වෙනුවෙන් ගොඩක් අය කැප වෙන්නේ නැති. සමහර විට ඔය නුවර පැත්තේ තවමත් හරක්ගෙන් එහෙම අහනවා. එතකොට සමහර විට මේ බත්පත මගේ අතට එන්න කිසිම දෙයක් දන්නේ නැති හරක් ගුටි කාලා ඇති. මේ බත් ටික මගේ අතට එන්න කී දෙනෙක් වැඩ කරන්නේ නැද්ද, හාන්නේ නැද්ද, කුඹුරු කොටන්නේ නැද්ද? ඒ හැමෝටම මෙත් සිත වේවා කියන අදහසින් මෛත්‍රිය වඩාගෙන කන්න. එතකොට ආහාරයේ පටික්කුල සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒක ආහාරයේ පටික්කුල සංඥාව නෙමෙයි. ඒක වැඩෙන්න උදව් වෙනවා. එතකොට හැම වෙලාවකම සිහිය පවත්වගෙන මේ දුක දිහා බලන්න. මේ දුක ගැන කලකිරෙන්න කියලයි ඔබට අනුශාසනා කරන්නේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිස මේ ඊටාම වැදගත් අපේ ජීවිතයට අර්ථවත් වේවි කියලා හිතාගෙන අපි දේශනා කරපු මේ ධර්ම දේශනා උපකාර වේවා. ඔබ හැම දිනාටම වහවහාම මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ දේශනාව හේතු වේවා, උපකාර වේවා, වාසනාව වේවා. ඔබ හැම දිනාටම මේ දුක් සහිත ජීවිතෙන් ඊටාම ඉක්මනින් නිදහස් වෙලා මේ ජරා මරණ වලින් පීඩා විඳ විඳ ජරා මරණ වලින් හෙම්බත් වෙලා යන ජීවිතේ ඇඟ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව හිතත් නිරෝගීව තියාගෙන මේ ජීවිතේ ධර්මාවබෝධය කරගන්නටම මේ දේශනාව හේතු වේවා, වාසනාව වේවා. හැම දිනාටම උතුම් නිවන් පිණිසම මේ දේශනාව බලවත් වේවා කියන අදහසින් ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ